නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ ධර්ම දේශනිය තුන් ලෝකයාගේ හිතසූ පිණිස නිවන් මඟ උදෙසා සසර කතරෙන් එතර වී පිණිස ආරක්ෂාව පිණිස බලය පිණිසම වේවා සාදු. අපි සුපුරුදු පරිදි තුන් ලෝකවාසීන්ම පෙනෙන සහ නොපෙනෙන වශයෙන් මේ ලෝකවල සිටින ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරලා මේ ලැබෙන අති දුර්ලභ අවස්ථාවෙන් වැඩක් ගන්න ප්‍රයෝජනයක් ගන්න සූදානම් වෙන අවස්ථාව ධර්ම ශ්‍රවණය කරාට පස්සේ දහම යන කුමක්ද දැනගත්තට පස්සේ හැම කෙනාටම තේරෙනවා අවබෝධ වෙනවා තමාගේ ජීවිතේ පවතින ආකාරය. තමාගේ ජීවිතය ගැන දැනගන්න ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ. එතකන් අපි අපේ ජීවිතය ගැන දන්නේ පිටි. එහෙම නැත්නම් බාහිර දෙයක් ගැනයි අපි දන්නේ. අපි අපේ ඇතුළාන්තයක් ගැන කවදාවත් දැනගන්න ක්‍රමයක් අපිට උගන්වලා තිබුණේ නැහැ කොහෙවත්. අපි දන්නෙත් නැහැ ඇත්තට. එහෙම යුගයකයි මේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ අපිට මේ මාර්ග ඥානය ලැබෙනකොට සද්ධර්ම පණිවිඩය ලැබෙනකොට අපිට අපිව පේන්න ගන්නේ. අපේ සිත අපිට පේන්න ගන්නේ. එතකොට අපට තේරෙනවා අපේ සිත නිතරම මොහක හරි එල්ලෙනවා. සිතේ යමක් පහළ වෙනවා. පහළ වෙන එකේ අපි එල්ලෙනවා. අපි යන්නේ මෙතන හඳුන්වන්නේ කෙලෙස් ධර්මයන් පහළ වීම. ඒ පහළ වීමත් එක්ක පහළ වෙන කෙලෙස් ධර්මයන් නිසා නැවතත් ඒ සිත පහළ වෙනවා. මේක දිගට අපිට පීඩාවක් ගෙන දෙමින් අපට දැනෙන්න හෝ නොදැනෙන්න භවයට අපි ඇද බැඳ තබමින් සසර හුරුව බලවත් කරමින් මේක ක්‍රියාත්මක වෙනවා. අපට දැනගන්න කිසිම ක්‍රමයක් තිබුණෙත් නැහැ, ඇත්තෙත් නැහැ බුද්ධ වචනේ නැතිනම්. ඉතින් අපි සද්ධර්ම ශ්‍රවණය කරලා ඒක අවබෝධ කරගත්තට පස්සේ අපි දිහා බලනකොට අපිට පේනවා මේ වෙන සන්තෑසිය. හිත අපිට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඕනේවත් එපායවත් කියලා ගෙනල්ලා දෙනවා. අපේ සාමාන්‍ය පුරුද්ද තමයි මේවා එල්ලෙන එක. ඕනම කෙනෙක් මේවා එල්ලෙනවා. එල්ලිලා ඒකෙන්ම එල්ලිච්ච එක ඇසුරු කරලාම ඒකෙන් පීඩාවක් විඳලා හෝ අසහනයක් විඳලා හෝ తాවකාලික සතුටක් ලබලා හෝ ඒකෙන්ම නිදහස් වෙන්න ඒකම සැපක් කරගන්න බලන්න. ද්වේෂයක් ආකල අපට ද්වේෂය හිතෙන්නේ හරි දෙයක් කියලා. අපිට අධික ක්‍රෝධයක්, වෛරයක්, තරහා මරහක් ආවම අපි හිතන්නේ ඒක ඇසුරු කරලා ඒකෙන් හොඳ සතුටක් ලබන්න පුළුවන්. ජීවිතේ වැදගත්කම මේක ඇති කියලා තමයි අවිද්‍යාව තියෙන නොදන්න පුහුදුන් මිනිසට හිතෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්නමයි ඔහුගේ හිත පෙළඹෙන්නේ. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා විවිධාකාර සංකල්ප, විවිධාකාර අදහස්, විවිධාකාර අරමුණු මේ තේරෙන වචන ගන්න ඔබට ඕන එකකින් තේරෙන විදිහට අල්ලගන්න. විවිධාකාර සංකල්ප විදිහට, අදහස් විදිහට, හැඳිනීම් විදිහට ඔබට මේ පහළ වූ සංකල්පය ඇසුරු වීම සඳහා අරමුණු වශයෙන් හිත තුල පහළ වෙනවා. මේක නවත්තන්න අමාරුයි. නොදන්න කෙනෙකුට මේක නවත්තන්න වැඩ කරන්න ඒක එහෙමම තියෙනවා. මොනව කරත් ආයි ටිකකින් මතක් වෙනවා. මතුවෙනවා. මේ මතක් වෙනවා කියන්නේ නැවතේ සිත පහළ වෙන එක. ඉතින් මේක නොදන්න කෙනා, මේ මාර්ගය දන්නේ නැති කෙනා මේකෙන් බේරෙන්න මොනතරම් උත්සාහ කරයිද? කාලයාගේ ඇවෑමෙන් මේ නිරුද්ධ වීමක් තියෙනවා. මලගයක් වුණාම මැරිච්ච කෙනාගේ ප්‍රිය විප්‍රයෝග දුකින් ඕනනම් දවස් 3ක් 4ක් ඒක දිගට මතක් වෙයි. මතක් වෙන වෙලාවට බොහොම අසහනයක්, පීඩාවක් තියෙයි. හැබැයි මතක් නොවන වෙලාවට ඇඬෙන්නේ නැහැ. වෙන දෙයක් මතක් වෙච්ච වෙලාවට ඒ මලගෙදර මිදගෙන නිවාඩු අනුමත වුණාද දන්නේ නැහැ කියලා හිතෙනකොට වෙන පීඩාවක් එන්නේ. මලගෙදර සම්බන්ධ පීඩාවක් නැහැ. එතකොට මේ මතක් වීමම, එහෙම නැත්නම් පහළ වීමම, ඒ සංකල්පයන්ගේ ඉපදීමම අසහනයක්, පීඩාවක් කියලා තේරුම් ගන්නයි මම මේ චුටි උපමාව ඔබට ප්‍රකාශ කරන්නේ. දවස් 2ක් 3ක් 4ක් 5ක් ගිහිල්ලා 7 වෙනි දවසේ අපි දානේ දෙනකොට මලගෙදර මතකත් නැහැ. අර පීඩාව එන්නේ නැහැ. කාලෙන් ඉෂ්ට වෙන්න ඕන කොටසෙන් යම් පීඩාව අපිට දැනෙන මට්ටම් පොඩ්ඩක් අඩු වෙලා. සංඝ රත්නයේ මේ ගිය කෙනාගේ නම මතක් කරද්දි පොඩ්ඩක් ඕනනම් හිතට නිකන් දරා ගන්න බැරි ගතියක්, ඇඬෙන ගතියක් එයි. හැබැයි මේ මතක් කරලා ඉවරලා දානි දීලා ඉවරුනාම ඒක එහෙමම යට යනවා. තව සතියක් විතර යනකොට මතකෙට එන්නේම නැතුව යයි. එතකොට වෙන්නේ වෙන්නේ. ඒ වෙනුවට වෙන්නේ වෙයිලා අර දෙයම වෙනවා. හැබැයි අපි හිතන්නේ මලගෙදර නිසයි මම මේ දුක් විඳින්නේ. මේක සිතුවිල්ලක් කියලා, මේ සිතේ තියෙන සිතුවිල්ලක් මේ සිතුවිල්ල එහෙනම් මේ සිතුවිල්ල පහළ වීම හැවත් ඉපදීම, එහෙම නැත්නම් ජනනය වීම, එහෙම නැත්නම් මතකෙට පැමිණීම නිසා නේද මේ පීඩාව අසහන එන්නේ කියලා හිතන්න කිසි කෙනෙකුට ශක්තියක් තිබිලා නැහැ. සම්බුද්ධ වචනේ දැනගන්න තුරු
අපිට ක්‍රමයක් තිබිලා නැහැ. හැබැයි අපි මේ පීඩාව නවත්තන්න වෙන අතීත යුගවල වෙන දේවල් ලෝකයයි කරන්නේ ඒ විදිහ අපිට හෙව්වට වැඩක් වෙන්නේ නැහැ. අපි දැනගත යුතු දේ වුණ කතා කරන්නේ. විවිධ භාවනා ක්‍රම කරන්නට ඇති, විවිධ උපායවල යොදන්නට ඇති. ඒ විදිහ සාර්ථක නැති නිසායි බුද්ධ වචනේ තුල කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු මේ පෙර නොඅසපු දෙයක් මේ අහන්න. එතකොට අපි මේක අහලා දැනගත්තට පස්සේ මොකක් හෝ මතක් වුණා කියලා ඔබ හිතුවොත් ඔබට මිය ගිය කෙනෙක් මතක් වුණොත් ඔබ බොහොම ආස කරන කෙනෙක් මැරිලා. තාම 7 දවස් උනේ නැහැ. කට්ටිය එක කතා කර කර ඉද්දි වෙන මොකද්ද මාතෘකාවක් දොඩද්දි මේ මලගෙදරින් එන පීඩාව නැති වෙලා ගියා. එකපාරට කෙනෙක් මැරුණු හැටි ඇහුවා. ඔන්න ආයි ආව අරක දරා ගන්න බැරි වුණා. දැන් ඔබ දැන් තේරුම් ගන්න මේ රූපය, මේ මරණය යනු මේ රූපස්කන්ධය. මේ සංඥාස්කන්ධය. මේ වේදනාවක්මයි. මේ පහළ වීම වේදනාවක්මයි. මේ සිත කය වචනේ වශයෙන් සකස් වීමක්මයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. සිතක් කයක් වචනයක් තියෙනවා. එතකොට මේ තමයි දන්න දැනීම. මේ වෙලාවේ තියෙන අසුරු කරන දේ විඥානය වෙන්නේ ඒක. මේක ස්කන්ධ පහ. මේ පංච උපාදාන ස්කන්ධය. මේ උපාදාන ස්කන්ධයක් කියලා නොහිති අපිට හිතෙන්නේ මරුණු කෙනා කියලා. සංඥාව විශේෂ වෙනවා. සංඥාව අපිට රාග වෙලා කාම වෙලා ඇසුරු වෙනවා. එතකොට අපි මේ පීඩාව විඳින්න ඉන්නවා. හැබැයි අපිට දැනගන්න ක්‍රමයක් නැති නිසා, අපි දැනගත්තේ නැති නිසා මේක සංස්කාරයක පහළවීම, මේ සංකල්පික පහළවීමක් කියලා දැනගත්තේ නැති නිසා අපි ගොඩක් වින්දා. දැනගත්තට පස්සේ ඔන්න එයිට පුළුවන්කම ලැබෙනවා මෙහි ඇත්ත යථා භූතයේ සත්‍ය. එහෙම නැත්නම් මොකක්ද දුක කියලා තියෙන්නේ? මෙන්න මේ සංකල්පය කියලා දකින්න ඔහුට නුවණැස පහළ වුණා. ඒ සම්මා සම්බුදුන් වහන්සේගේ මාර්ග ඥානය මාර්ගෝපදේශකත්වයෙන් නිසා අපට ඒ අවබෝධය ලැබුණා. දැන් අපිට පුළුවන් ඒ පහළ වෙනකොටම මේක සිතුවිල්ලක් නේද කියලා මතක් කරගන්න. එතකොට අර පැතිරෙන එක නවතිනවා. ඒ කියන්නේ නූපන් අකුසල් උපදින එක නවතිනවා. නූපන් අකුසල් උපදිනවා කියන නැවත නැවත ඒ සිතුවිල්ලක් ලෙස එන එක කෙලෙස් සහිත උපදින එක නතර වෙනවා. අකුසල් කියන්නේ රාග දේශ මොහ. රාග දේශ මොහ තියෙන්නේ සංඥා විදියට හැංගිලා. සංඥා නිදානානි ප්‍රපංච සංකා සංඥාවේ නිදන්ගත වෙලා තියෙනවා. මේ හැඳිරීමේ හැංගිලා තියෙනවා. මේක සංකල්පයක්ය, සිතුවිල්ලක්ය, උපාදාන ස්කන්ධයක්ය, මේ අනිත්‍ය, මේ දුකක්ය, අනාත්මය කියලා මෙනෙහි කරොත්, එහෙම නැත්නම් මෙහි සත්‍ය ස්වභාවය ඒ වෙලාවට ගලපලා බැලුවොත්, ඒ කියන්නේ ඇත්ත බැලුවොත්, මේ සිතුවිල්ල ඇත්ත ස්වභාවය මෙනෙහි කරනකොට එහි පැතිරෙන ස්වභාවය පළමුව නවතිනවා. ඒ කියන්නේ නූපන් අකුසල නූපදිනවා කියන්නේ නැවත පැතිරෙන ප්‍රමාණය නවතිනවා. ඔබ හොඳම උපමාවක් අපි ගමු. මේක තේරුම් ගන්න පහසුයි තවත්. ඉස්සරහා ඉන්න කෙනා පේන්නේ හතුරෙක් කියලා. දැන් ඔබේ හිතට එක එක අරමුණු වෙනව පෙනෙයි. ඔබ හිත දිහා බැලුවා නම් පෙනෙයි. ඔහු සම්බන්ධව කරපුවා මොනවද සියල්ල ඔබට මතක් කරනවා. මනෝ විඥානය විසින් කරන්නේ මේවා පණිවිඩය ගෙන දෙනවා එක එක. අපි කරපුවා, ඒක ඔහු මට කරපුවා, ඒක මම විසින් ඔහුට කරපුවා උපායවල ඒ සියල්ලම මතක් කරලා දෙනවා. මතක් කරලා දෙනවා යනුවෙන් කියන්නේ මේ රූපේ උපදවලා දෙනවා. මේ සංඥාව පහල කරලා දෙනවා මේ හැඳිරීම. ඉතින් අපි හිතන් ඉන්නේ මේ මිනිහා නිසායි මට මේ අසහනේ. මේ මිනිහා නැත්තම් මට මං හොඳින් හිටිය මිනිහා දැක්ක ගමන් මට මේ පීඩනය ආවේ, අසහනය ආවේ මෙයා නිසායි කියලා ඔන්න මෝහයට යනවා. දැන් එතෙන්දී මේ මට්ටමට එනපත් වෙනකොට මෙයාගේ සිතේ පහළ වෙනවා මෙයාට කරන්න ඕන දඬුවම්, පව් කරන්න ඕන පාර හැදෙනවා යට දැන්. ගහන්න, බනින්න, විනාශ කරන්න ආදී ඕන දෙයක් ඔහුගේ හිත තුල පහළ වෙනවා. ඔහුට මේවා ඉතින් වේගෙ දරා ගන්න බැරි වුණොත් මේ කය ලව් අරව කෙරෙනවා. ඒ රූපෙන් ලැබෙන්නේ මහා වේගයක්. ඒ රූපේ කෙලෙස් මගින්, ඒ රූපේ මගින් ලැබෙන්නේ මහා වේගයක්. එතකොට කය නිකන් තිබුණු මේ ගුහාවක් වෙලා තිබුණු මේ කූඩුවක් වෙලා තිබුණු සතර මහා ධාතුන්ගේ හැදුණු මේ කය දැන් බලන්න මම වෙලා. ඒ තම ජීවිතේ වෙලා පව් කරන්න, සංසාරයට පව් එකතු කරන්න සහයට කය ක්‍රියාත්මක වෙනවා. සිත ක්‍රියාත්මක වෙනවා. වචන පහළ වෙනවා, වචනෙනුත් පව් කරගන්න. අපි කොච්චර පල්ලෙහාද ඉන්නේ කිව්වොත් අපි වචන ටිකකින් කතා කරනවා යාට. ඊටාම අප්‍රසන්න වචන ටිකකින් අපි කතා කරන්නේ අපි කවුද කියලාත් අපිට ඒ වෙලාවේ මතක් වෙන්නේ. නෑ ඒකයි ඔය ඉහළ තැන් වලට ඉන්න තැන් කොහෙද ඉන්නේ කියලා අමතක. ඒත් ඔය දේශ ස්වභාවය, යාගේ ස්වභාවය නෙවෙයි. කෙනෙකුගේ ස්වභාවය නෙවෙයි, ක්‍රියාවේ ස්වභාවය. මේ උපදින සංස්කාරවල ස්වභාවය. දැන් එයයි කොතනද ඉන්නේ? මේ මිනිස්සු ඉස්සරහා නේද ඉන්නේ? එහෙම මුකුත් දන්නේ නෑ. බැනගෙන එන එක පිට වෙනවා. එන එක පිට වෙන්න කට දොරක් වෙලා. දේ දොර ඇරිලා. ඊළඟට අතට පායට එන්නේ මොනවද? පොළු මුගුරුද, පුටු කකුල්ද, අවි ආයුධද මේවා කය විසින් පාවිච්චි කරනවා. මෙයාට මේකෙන් දහමන දන්න කෙනාට දැනගන්න ක්‍රමයක් නැහැ.
මෙයා ලව්ව මේ කය සිත හොඳට මෙයාට පව් කරනවා. වචනෙන් කරනවා, හිතින් හිතනවා, කයින් වචනෙන් එකතු කරනවා. හිත මේක හොඳට පවත්වනවා. අවිද්‍යාව තියෙන තුරු මේකේ ඉවරයක් නැහැ. දැන් හොඳයි අපිට පොඩි කාලේ අපිට දැන් අවුරුදු 20ක් කියලා උපමා කරොත් 50ක් කියලා උපමා කරොත් ඕන කෙනෙක් උපමාවක් ගන්න. මේ උපමාව නිසා ප්‍රශ්නයක් නැහැ. වයසට මේ ගැටලුවක් වෙන්නේ නැහැ. 50ක් නම් අපට අවුරුදු 10දී කවුරු හරි පැනලා තියෙනවා. ගහලා තියෙනවා. දැන් අපිට ඔහු මතක් වුණාම නිකන් ඉන්න වෙලාවට අපි ලොකු තැනක නම් ඉන්නේ. මට බැරි කාලේ මට මේ මිනිහා ගැහුවේ. අද වුණොත් මං ඕක තියන්නේ. ආදී වශයෙන් මේ සංකල්පය Tamanට ඕන හැටිය පව් කරන්න තෝතැන්නක් වෙලා. මහ පරිසරයක් වෙලා පහළ වෙනවා. අපිට පේන්නේ නැහැ මේක සිතුවිල්ලක් කියලා. මේක අතීත රූපයක පහළ වීමක් කියලා හිතෙන්නේ නැහැ. මේ සිද්ධිය අතීත රූපයක්, අතීත මතකයක්. එහෙම හිතෙන්නේ නැහැ. අපිට ඒ එවෙල වෙනවා වගේ, එවෙල බනිනවා වගේ දැනෙන්නේ. ඒ මිනිස්සු ළඟ ඉඳන් බනිනවා වගේ දැනෙන්නේ මේ මෝහයේ ස්වභාවය. එතකොට මේ කෙනා දිහා බලාගෙන දැන් මේ පාරේ ඉන්න කෙනෙක් නම් අපි පාරේ ඉන්න කෙනා දිහා බලන් හිතින් මොනතරම් පීඩාවක් විඳිනවද? මේ තාම මේ රූපය 60 රූපයක් විතරයි. ඇසට පේනවා. හිතමවනවා. මේ සිද්ධිය නොදන්න කෙනාට කොහොමද ගැලවෙන්න ක්‍රමයක් නැහැ. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේක කාලයක් අදාළ එකක් උනේ නැහැ. අවුරුදු 15 දී 10 දී වුණු ප්‍රශ්නේ අවුරුදු 50 දිත් වෙනවා නම්. ඔහු අහුනොත් මම මෙහෙමයි කරන්න කියලා සැලසුම් වෙනවා. දැන් ඔහුට හම්බ වෙනවා අවුරුදු 50 දී. අරයා. හම්බ වෙලා තමන්ගේ මූණ නිය වෙනවා. ඒ ඉන්න ස්ථානයේදී ඔහුගෙන් පරිගන්න බැරි නම් ඔව් පරිගන්න අදිෂ්ඨාන කරගන්නවා. ඒ කියන්නේ චේතනාවල උපදවගෙන අරමුණු කරලා තවත් හිතක් එකතු කරගන්නවා. තවත් හුරුවක් එකතු කරගන්නවා. නමුත් මෙතන වෙන සිද්ධිය නොදන්න කෙනා කොයිතරම් ඉහළට ඉගෙනගෙන ගියත් ඔහු මේ සිද්ධියමයි ඉන්නේ. මේ ටිකටයි බුදුන් වහන්සේ කිව්වේ සබ්බේ ප්‍රත්‍යක්ෂණ උන්මත්තකා කියලා. මෙන්න මේ උන්මත්තක භාවය. මේ ජනනය වීම නිසා පහළ වීම නිසා පෝතුච්චනං ජනේති උපදිනවට කියන්නේ ජනනය වෙනවා කියලා මේ සංස්කාරය ඉපදිනකන් මේ නොදන්නකන් අවිද්‍යාව තියෙනකන් මේ සිද්ධිය වෙනවා. මොනතරම් ඔබ අසරණද බලන්න. දේවදත්තටත් එහෙමයි. දැන් දේවදත්තට කාලේ බලපෑමක් නැහැ. එදා සාර අසංකේය කල්පලක්ෂයකට එහා රන්තලයේ දිනු ප්‍රශ්නේ අද බුදුරජාණන් වහන්සේ දකින්නකොට උන්වහන්සේ මරන්න දුනු හීවාය දාන්න අල්ලින්ට රාපවන්න විවිධ පරිගැනීම් කරන්න සිත පහළ වෙන්න මූලික වෙනව අන්න අර එදා වුණු සිද්ධිය. එතකොට හිතන්නවත් පුළුවන් ද බලන්න දේවදත්තට මේක. දේවදත්ත නොදැනගත්තට ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සිද්ධිය මූල සම්පූර්ණ දන්නවා. උන්වහන්සේගේ ඥාන දර්ශනයට අහු වෙනවා. එතකොට අපිටත් එහෙමයි. දැන් අපිටත් අවුරුදු 5 දී 10 දී බැනපු අයත් ඇති. අපිට යාන්තම් තේරෙන කාලේ. ටොකු වෙනපු කොනිච්චපුව මතක ඇති. ඒ අය දකින්නකොට අපි කොච්චර අසරණද බලන්න. ඒ අය ඇහැට පේනකොට අපිට අරක මනසෙන් මතක් කරලා දෙනවා. එයා දීපු තෑගිත් මතක් වෙනවා ඇති. මට මෙහෙම කලිසමක් කරන් දුන්නා. ඒක කකුල් හිරයි අඳින්නත් බෑ. හරි දෙයක් දුන්නෙත් නෑ. ආදී වශයෙන් අපිට වෛරය උපදවන, අසහනය උපදවන, අප තමා පවෙහි යලවන සංකල්ප ඕන තරම් උපදවනවා. හැබැයි මේක කවුරුවක් කාටවත් කියන්නේ නැහැ. කියන්න දන්නෙත් නැහැ නේ ඉතින්. මෙයා දන්නෙත් නැහැ නේ දහමක් ගැන. දහම දන්නේ නැති කෙනා මෙහෙම එකක් පේන්නේ නැහැ නේ. කෙනාගේ වරද පේනකම් හිතක් කියලා පේන්නේ නැහැ. හිතක ස්වභාවයක් කියලා පේන්නේත් නැහැ. කෙනාගේ වරද පේනවා කියන්නේ අවිද්‍යාවේ තියෙන්නේ. දැන් අර පාරේ ඉන්න කෙනා නැවත උපමාවට ගත්තොත් පාරේ ඉන්න කෙනාට ඔබ ඔරවනවා. පාරේ රූපේ තාම රූපයක්. ඇහැට රූපයක්. තව අවුරුද්දක් බලන් හිටියත් ඇහැට රූපයක් විතරයි. හිත හැම මොහොතක් පාසාම සංකල්පෙන් සංකල්පෙට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ සංකල්පෙන් සංකල්පෙට රාග කාම වෙවි යන. දැන් ওই රූපේ උපමාවට ගත්තොත් අපි පොඩ්ඩක් බලමු. ඔතන යා ඉන්නේ මොන දිට්ඨියකද? සසරෙන් ගැලවීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාරු සම්මා දිට්ඨිය පැත්තේද සසරට වැටෙන මිත්‍යාව පැත්තේද? එළිය කෙන හතුර කියලා පේනකම් අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. ඒ කියන්නේ කිසිම සැනසෙල්ලක් කවදාවත් නිදහසක් නිවෙන්න පුළුවන් ක්‍රමයක් නැති පැත්තට කියන්නේ මිත්‍යාව. කොච්චර ගියත් ඒක ඉෂ්ට වෙන්නේ නැතිනම් සැප පිනිස නොවේ නම් නිදහස පිනිස නොවේ නම් ඒක මිත්‍යාවක්. එතකොට බලන්න ඒක න හතුරු කියලා ඔබ හිතාගෙන ඔහු දිහා බලන් ඉන්න තාක් අපි ඉන්නේ මිත්‍යාවක්. ඔන්න මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වත් කෙනෙකුට එහෙම කෙනා පේනකොටම හිතට මේ අදහස එනකොටම යාට පේනවා මේක සිතුවිල්ලක් මේක උපාදානස්කන්ධය Tamanට හැකි විදියට ගලපලා බලනවා. ගලපලා බලනවා කියන්නේ ඇත්තටම මේකේ වචනේ ගැලපී පේනවා. අනාත්මයිනේ සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්ම අනාත්මයි. එතකොට මේ ගැලපිලා පේනකොට ඔහුගේ උපන් වේගය උපන් අකුසලය පාලනය වෙන්න ගන්නවා. නූපන් අකුසල් උපදින එක නවතින්න ගන්නවා.
මේ ධහම දන්න කෙනාට. එතකොට ඔහු අර මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා. අන්න එතෙන්ට කියන සම්මා දිට්ඨිය කියලා. ඔහුට පුළුවන් වුණොත් මෙහෙට තීරණය දෙන්න මේ මට උපන්නේ දුක. මේ සසර සම්බන්ධයක් මෙතන හටගත්තා. සසර පැවැත්මක ආරම්භයක් මේ උනේ. මේ අවබෝධ කර නොගෙන මේක ගලව ගන්න බැරි වුණොත් මට කතාවක් ඉපදෙන තාක් මේක පළ දෙනවා. දේවදත්තව උපමා කරගෙන බුද්ධ චරිතයට එකෙන් වුණු බලපෑම් ටික උපමා කරගෙන බලාගෙන යනකොට ඔබට දැනෙන දේ පුදුම සතුටක් දැනෙයි. අනේ මට ගැලවෙන්න පාර බුදුන් වහන්සේ දේශනා කළා නේද? මගේ හිත සුද්ධ කරන්න මට මාර්ගය කියලා නේද? ඒ මම මගේ හිත දිහා බලන තාක් මට පාලනය කරන්න පුළුවන්. අපිට පුළුවන් ද අනුන් පාලනය කරන්න. මම බැරි කොට මගේ මොනතරම් පිං කඳක් තියෙන්න ඕනද මට මේ කියපු දේ භාවිතා කරන්න. මේක අහලා නැති අය ලංකාවේ නැතුව ඇති. කවුරුත් අහලා කාටවත් පින නැති නිසා භාවිතා කරන්න බලේ නැහැ. මේ වහපුව ඇති. මේ සංස්කාර දුකයි කියලා අහලා නැති අය නැහැ. ඔය සමහර මේ හොඳටම දන්න වියත් පඬිතුයෝ බීලා ඉන්නවා. ඒ ඇයි දන්නව මේක සංස්කාර දුක. හැබැයි බොන සංස්කාරي බොනවා. ඒක නවත්ත ගන්න බෑ. උඩ ඒක සංස්කාර කියලා හිතන්න බෑ. ඒක මේ මං සසරට නේද බැඳෙන්නේ. මේකෙන් తాවකාලික විනෝදයක් එයි. මොකක් හරි හිතන විනෝදයක් එයි. ඒකෙන් රවට්ටලා ඒ විනෝදෙට මුලා කරලා මට සසර මහා නිර්වල බහින්ද පාරත් මේ සසර හුරුවත් හදනවා. දෙපැත්තෙන් අනාතෙක්. එක පැත්තකින් ගියාම මරණින් මතු උපදින තැන අනාත ස්වභාවයත් ආයි කවදා හරි මනුසාත්මයටත් අර හුරුවෙන් ආයි පටන් ගන්නවා. ඒ ඉතින් දේවදත්තගේ ප්‍රශ්නේ සන්තලෙන් ඉවරුනේ නෑනේ. බුදුන් වහන්සේ නම් පිරිනවම් පාලා දැන් ඔන්න ඉවරයි. දැන් මේ දේවදත්තට පරිගන්න කෙනෙක් නෑ. දේවදත්ත ඉන්නකම් අවීචි. නිරේ ඉඳලා කවදා හරි දවසක පරිගන්න කෙනෙක් ඥාන කර්මය එතනින් අහෝසි වෙනවා. එක්කෙනෙක් අයින් වුණු දවසට. එතකන් අර කර්මපතිය තියෙනවා. එතකොට ඔබ මේ පවත්තන්නේ ඔබට අතහරින්න බැරි ඒවා. දැන් කොච්චර බය වෙන්නේ ඔබේ ජීවිතේ ඔබ කරපුවා ගැන. සහ කරමින් ඉන්නේ ඒවා ගැන. කරන්න සැලසුම් කරන් ඉන්නේ ඒවා ගැන. ඔබට අනුකම්ප කරනවා කියන්නේ මේ අවබෝධය ලබා ගන්න එක. දේවදත්ත මේ වැඩක් නැති දෙයක්. අනුන්ගෙන් ඵලෙ අරගෙන මේ බුදුන් වහන්සේ දහම් දෙසද්දී දහම අහන්න පින නැතුව. ඒතර අහන්න පින තිබුණේ නැහැ. ඇහුවට තේරෙන පින නැහැ. එකක්වත් නැහැ. දැන් ඔබ ගැන හිතන්න. ඔබත් මේ දහම දන්නවා. නේද? අනේ මේ දහම ඔබට උදව්වක් නෙවෙයි. භාවිතා කරන්න බැරි නම් උදව්වට නැහැනේ. උදව්වට ඉන්නවා කියන්නේ පින. ඔබට මේ දහම උපකාරක ධර්මයක් නම් පිහිටට සිටින ධර්මයක් නම් අර හතුර පේනකොට හිතෙන් මේ දහම මතුවෙලා අර ඔය හිතේ තියෙන සිතුවිල්ලක් කියලා පෙන්නයි. පෙන්නනකොට ඔබට ඇසුරු වෙන්නේ බුදුන් වහන්සේ හෙවත් සද්ධර්මය. අන්න දැන් ඔබ එතකොට ඒකේන හතුර කියලා මට පහළුනේ දුක කියලා තීරණය දෙනවා. මේ සසර බැන්ම ජරා මරණ දුක මට අනර්ථයක් මට අසුබයක් ඉපදුනොත් ඉතින් ගුටි ගන්න බැනුම් අහන්න වෙනවනේ. මේ කර්ම නෙවෙයි කර්ම අසංකේයයක් කරලා ඇතිනේ. අසංකේයයක් කිව්වත් වැරදි. හිතන්න බෑ කරපු පව් ගන්න. ඉතින් ඔය කොහෙන් මොකක් පළ දෙයද කොයි වෙලේ මොකක් පළ දෙයද දන්නේ නැහැ. ලාභ ලාභ නින්දා ප්‍රශංසා අටලෝ දහම කියලා ඔය එන්නේ අපි කරපුවා. අනු කරපුවා අපට එනවයි. සමාජයේ තියෙනවා අපිට එනවයි. සමාජයේ මොන ප්‍රශ්න තිබුණත් මේ පින් අඩුවෙන් කර කෙනාට දැන් මේ කාලේ තියෙන ප්‍රශ්නවලදී අහන්න නැතුව පීඩාවල් ඇති. පින් අඩුවෙන් කරපු අයට. පින් කරලා බඩු මුට්ටු තියනට මේක ප්‍රශ්නයක් නෙවෙයිනේ දැන්. එහෙම නිකක් අපි ඉන්නවා. හැබැයි පින තිබුණට නිවන පැත්තකවත් නැහැ. සසර ගමන ඉවර වීම නැහැ. මේ පින ඉවර වෙනවා. පින කාලයයි පළ දෙන්නේ. කාලය ඉවරනකොට ඔන්න ලාභය ආව තිලට අලාභ වෙනවා වගේ පින පළ දුන්නොත් ඊළඟට පින පළ දීම අවසන් වෙනවා. කොච්චර පිනට පිටිටින් ගොඩ ගහලා තිබුණත් වයසට යනවා. බොණ්ඩ බැරි වෙනවා. උගුර රැලි වැටිලා ඇතුලෙන්. දැන් බොණ්ඩ බෑ. බට දානවා. හුස්ම ගන්න බෑ නාහෙන් බට දානවා. බට දාන්න පුළුවන් හැමතැනින්ම බට දාලා. දැන් ජීවිතේ බටයක් වෙලා අවසානයේ. මරලා තෝනි ගහද්දී අර සැපෙන් ඇවිදපු කෙනා අර පින් පළ දීලා මහා සුවිසල් මැදුරක ඇඳක දොස්තර මහතුරු බැලුව කිලිතේයි මොනව කරන්න දෙයට උන බේ පෙත්තක් දෙයි ඊට හදයක් කරන්න බෑනේ මක්කක් කරන්න බෑ මෙයාගේ මරණ කර්ම වෙනස් කරන්න බෑනේ ડોක්ටර්ලට. ඉතින් එයාලා බලලා මේක බොන්න මේ කෑමට පෙර මෙච්චරයි පසු මෙච්චරයි කියලා දේවි. උගුරට බටිනොත් යවාවි. නේද? මේ අවසාන මොහොතේ විඳින දුක අවසන් කරන්න මේ බෙහෙත් පෙතිවලට පුළුවන්ද? බෙහෙතට අගෞරවයෙන් නෙවි මේ කතා කරන්නේ කර්මය ගැන. ඒ ડોක්ටර්ත් මේ විදිහට තමයි මැරෙන්නේ. හැම කෙනාම මෙහෙමයි. තුන් ලෝකෙ ඔක්කොම දේශපාලඥයද, රජවරුද සියලු දෙනාම මැරෙන ක්‍රමය මේ කතා කරන්නේ. නිසා මරණය දුකක් වෙන්නේ නැහැටි. දැන් මොන පින පළ දුන්නත් වැඩක් තිබේද? මරණ මංචකයට කිට්ටු වෙන කෙනාට මොනව පළ දුන්නත් වැඩක් තිබේද? මේ සසරේ තියෙන දුක මේ දැන් කතා කරන්නේ. සංසාරේ දුක. මැරෙන්න කිට්ටුව මැරෙනවා කියලා හිතුවා කියලා මේ මරණානුසතියක් වැඩුව කියලා සසර ගැලවෙන්නේ නැහැ. පොඩ්ඩක් ඕනනම් හිත පාලනය මේ తాවකාලික. ඒක හරි අපි පිළිගන්නවා.
බුදුන් වහන්සේ නිවනට මාර්ගයේ වශයෙන් දේශනා කරන්නේ මැදුම් පිළිවෙත චතුරාර්ය සත්‍ය ඥානය. එතකොට අපිට පුළුවන් නම් මේ චූටි අවබෝධය ලබා ගන්න මහා මෙරක්. කල්පයක් ජීවත් වෙනවට වැඩිය වටිනවා අසුරු සනක් මේ සත්‍ය අවබෝධ කරගන්න මැරෙන එක. ඒ බුද්ධ වචනේ. ඒක බුදුන් වහන්සේලා දේශනා කරන්නේ එහෙමයි. තේරුණා නේද? සක්විති රජකමට වැඩිය දිව්‍ය ලෝකේ දිව්‍ය සේනාධිපති නායක වෙලා ඉපදෙනට වැඩිය රජකම් කරනවට වැඩිය සෝවාන් ඵලයේ උතුම් කිව්වා. පටක්ඛ්‍යායක රජ්‍යේන සග්ගස්ස සමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්. දැන් මේ හැම එකෙම මම ඔබට ප්‍රකාශ කරන්නේ මේ උතුම් කියලා බුදුන් වහන්සේ දේශනා කරන සම්බුද්ධ වචනය. මම ඔබට පෙන්නනවා ඔබට කවදා හරි මේක උතුම් කියලා දැනෙනකන් ඔබට මේකේ පාවිච්චියක් ගන්න බලයක් නැහැ. අයි ඔබ තුල මේක ඔප්පු වෙන්න එපේ. ඔබ තුල මේ ඔප්පු වුණු දවසට ඔබගේ ජීවිතය තුල මේක ලස්සනට ක්‍රියාත්මක වෙයි. දැන් අපි උත්සාහ කරලා බලමු අර උපමාවම අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් පිළිවෙත ජීවිතේ වැඩෙන හැටි. එළී ඉන්න කෙනා හතුරෙක් කියලා පේනව නම් ඔබ ගාව සම්මාදිට්ඨිය නැහැ. එළී ඉන්න කෙනා හතුරා කියලා පේන වෙලාවට ඔබට හිත පෙනෙනවා නම් ඒ කියන්නේ බුද්ධ වචනේ පහළ වෙලා නම් මේක සංස්කාර ධර්ම මේක උපාදානස්කන්ධය මේක සිතුවිල්ලක් කියලා පේනව නම් අන්න මේක දුකේ පහළ වීමක් කියලා පේනව නම් මේ සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා පේනව නම් අන්න ඔබ ඉන්නේ සම්මාදිට්ඨියේ. සම්මාදිට්ඨිය ඉන්න කෙනාට එළී කෙනා හතුර කියලා පේන්නේ නැහැ. ඔය ආයතනෙ මිදිලා. ඇස උදව් කරන්නේ අපිට පව් කරන්න. ඇසෙන් පෙන්නනවා අන්න හතුරා. හිතෙන් කියනවා එහෙන් බලනවා. දැන් හිත බලනවා ඇස නිදහස් වෙනවා. බලන්න මොනතරම් සුන්දරද. බුදුන් වහන්සේ මැවිලා පේන්න ඕන. බුදුන් වහන්සේ තුන් ලෝකෙම ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ට දේවාති දේව බ්‍රහ්මාති දේව නේද? එතකොට මනුස්ස ලෝකෙට, പ്രേත ලෝකෙට, අසුර ලෝකෙට කාට ගැලවෙන්න තියෙන එකම දේ මේ ඇත්ත දැනගැනීමෙන්. මේක ආගමක් නෙවෙයි. මේක දර්ශනයක්. මේක හැම කෙනාම මතක තියාගන්න. ඕනම කෙනෙකුට පුළුවන්. ඕන කෙනෙක් හිත නිවාගෙන සුවපත් වෙලා ලස්සන ජීවිතයක් ගෙදර ගත කරන්න පුළුවන්. කාටත් ප්‍රශ්න නැහැ. බුදුන් වහන්සේ කියන්නේ තියෙන ප්‍රශ්න වලට නීති දාලා හදන්න නෙවෙයි ප්‍රශ්නේ වරද දැකලා හිතෙන් අයින් කරාම අමුතු සමගියක් ඕන නැහැ. ભેදයක් නැහැ. ભેදයක් නැත්නම් සමගියක් මොකටද? දැන් අපිට වරද්දන්නේ අර්ථ. අපි කරන්න ඕන ભેදෙට තුඩු දෙන අයින් කරන එක. ભેද වීමට තුඩු දෙන දේ අයින් කිරීම මිසක් ભેදෙට නීති දාලා හදන එක නෙවෙයි. ඇතුලේ තියෙන වරක. දැන් ඔබ පිළිගන්න ඔබ ධර්මානුකූල නම් ඔබ මොන හෝ ආගමක් අදහනවා. ඇති දැනට නිර්මල දහම අහු වෙනකම්. ඒක හරි. අපි උත්තරීතරයි අපි මහා වාසනාවන්ත වෙන මේ චුට්ට තේරුම් ගත්තම. ඔබ කලියුත් ඔහුගේ හිතේ තියෙන කෙලෙසල වරද පෙන්නන එක. මේක ආගමක් නෙවෙයි. පෙන්නු ගමන් ඔහුගේ හිතෙන් අර කෙලෙස් ටික ක්‍රියාත්මක වෙන්න තියෙන හිත තුල වටපිටාව අයින් වෙනවා. අයින් වෙනකොටම සමගි වෙන්න දෙයක් නැහැ. තියෙන්නේ සමගිය. හිතලා බලන්න. ભેදයක් නැහැ. ભેදයක් තියෙන තැන සමගියක් ඕන. ભેද වෙන්න නම් හේතුවක් තියෙන්න එපා. හේතුඵලයක් නෙමෙයි. එතකොට අපි අවබෝධ කරගෙන බැලුවේ නැති නිසා අපි මේ නීති දාලා, තද නීතියක් දාලා මෙහෙම වෙන්න. එකිනෙකා විශ්වාසයෙන් ඉන්න කෙනා අවිශ්වාස නිසානේ අවිශ්වාසය තමයි අයින් කරන්න ඕන. අවිශ්වාසය අයින් කරන මාර්ගෙ පෙන්වන තුරු අපි නීති දාලා කරන දේ සම්පූර්ණ බොරු. ඔබ හිතන්න. ඔබ අරකෙනා දිහා එළී ඉන්න ගමරාල හතුර කියලා බලන් ඉඳලා. ඔබට කියනවා එතෙන්ට ඇවිල්ලා අසල්වැසියට මෛත්‍රී කරන්න. දැන් ඔබ මොකද කරන්නේ? සුවපත් වේවා කියනවා. ඇත්තටම ඔබ ඔහු ගැන එසේ සිතනවද? හිතනවද? ඒ වුණාට ඔය මිනිහා මගේ ඉඩමේ වැට මෙන්න මේ විදිහට වෙනස් කරලා තිබ්බා. මගේ හතුරු එක්ක මොහු සම්බන්ධයි. මහා දරුණු හතුරන් එක්කත් සම්බන්ධයි. ඔබ සුවපත් වේවා කියලා හිතන උඩින්. සියලු සත්‍යෝ සුවපත් වේවා. නිදුක් වේවා. ඉදිරිපස සත්තු නිදුක් වේවා. හැබැයි ඔබ ඉදිරියේ ඉන්න සතාගෙන් ඔබ සතෙක් වෙලා. සතා කියන්නේ උපාදානස්කන්ධය අසුරු කරනකොට. ඔබ සතෙක් වෙලා. සතාට ආහාර වෙලා රූපේ. අර රූපේ දකින්නකම් ඔබ ඉවර යන්නේ විඳීම ඉවර යන්නේ නැහැ. ඔබ මේ ධහම දැනගත්ත දවසට මේ සංස්කාර ධර්මයක් මේ සිතවිල්ල මේක මට අනර්ථය පිණිස පහළ දෙයක් කියලා දකිනකොටම හිත අර උපන් අකුසලෙන් මිදෙනවා. උපන් අකුසලේ පහ වෙනවා. නැවත එහෙම හිතෙන්න තියෙන වටපිටාවත් අඩු වෙවි යනවා. බලන්නකො මේක ඇත්තද කියලා ජීවිතෙන්. නිකන් පාඩම් කරලා බැලුවට පේන්නේ නැහැ. පාඩම් කරන්නත් ඕන පොඩ්ඩක්. චුට්ටක් දැනගත්තම ඇති. භාවිතා කරනවා පාඩම නිකම්ම පාඩම් වෙනවා. භාවිතා නොකර කොච්චර කරත් කාටවත් මේව පුළුවන් වෙන්නේ නැහැ. භාවිතා නොකර පාඩම් කරන අය ඕන තරම් ගිරාපෝතකයෝ ඉන්නවා මේ රටේ. ඒ ගිරාපෝතකයෝ මේ කටපාඩම්. හැබැයි භාවිතා කරලා නැහැ. මේව අනුන්ට බැනලා දෙස් තියලා පුළුවන් දේවල් නෙවෙයි භාවිතා කරන්න කියන. ඔහුගේ ශ්‍රද්ධාව වෙන්න ඕන. පටන් ගන්න අපේ ශාසනයේ ශ්‍රද්ධාවෙන්. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දෙකම පටන් ගන්න ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව වෙන්න ඕන. ඔව් කියලා මේක තේරෙන්නේ. ඒ පෙරපින ඵල දෙන වෙලාව. ඒ වෙලාවටයි මෙහෙම හිතෙන්නේ. එහෙනම් එහෙම හිතෙන්නේ නැත්තම් කවුරුත් පවේ ඉන්න අය. නියාගට පස් පිටක් අරන් ගත්ත උපමාව දැන් ගලපලා බලන්න. ඔබ කොතනද ඉන්නේ? ඔබ ඉන්න තැන එහෙමනම් අනිත් අය ගැන මොන කතාවද? එතකොට දැන් එළී ඉන්න කෙනා දිහා බැලුවාම අර ගමරාල මගේ හතුරා කියලා හිතෙනකොටම මේ සද්ධර්මය ඔබගේ ආරක්ෂකය වශයෙන් ඔබ සංසාරයෙන් ගැලවීම සඳහා ඒ උතුම් සද්ධර්මයේවත් බුදුන් වහන්සේ මතුවෙනවා එතන.
ආධ්‍යාත්මය තුල මතුවෙන ඕක සංස්කාරයක්, ඕක සිතුවිල්ලක් කියලා හිතෙනකොට. ඔබේ ඇස ඔබෙන් අයින් වෙනවා. ආයතනය අක්‍රිය වෙනවා. ආයතනය නිරෝධ වෙනවා. ඔබේ මේ උපන් සිතුවිල්ල නිරුද්ධියට යනවා. නැවත නූපදින තත්ත්වයටපත් වෙනවා. නූපන් අකුසල නූපදිනවා. මේ ඔබට පව කරන්න පහළ වෙන්නා වූ අකුසලේ අඩු වෙන්න ගන්නවා. අන්න ඔබපත් වුණා සම්මාදිට්ඨියට. දැන් ඔබට ඔහු ගැන සංකල්ප නැහැ. නෙක්කම්මයි. දැන් ඔබට දැඩි බැඳීම් සහ දැඩි බවක් ඔබ තුල නැහැ. අව්‍යාපාදයි. දැන් ඔබ කව හිංසාවල්, පීඩාවල්, අසහනයන් මොකුත් නැහැ. අවිහිංසයි. ඔබ සම්මා සංකප්පයටත් ඇවිල්ලා. එන සම්මා සංකප්පයට ඉන්න ඔබ සම්මා සංකප්පයක් කියලා වචනයක් ගත්තේ නැහැ. මේ සංස්කාරයක් විදිහට අරගෙන සංස්කාරෙ මිදෙනකොටයි මාර්ග ඥානයේ මේ සම්මා සංකප්පය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප බවට පත් උනේ. දැන් ඔබට වචන තියෙන දෙයට බනින්න. මම මේ දුක් විඳින යා නිසා කියන බොරු කියන වචන තියෙනවද? දැන් මුසාව වේරමණී වෙලා. දැන් ඔබත් මේ ඔබට හිතුනොත් එයා තමයි මගේ හතුරු. ඔයාලට දරා ගන්න බැරන් ඔබ අල්ලපු කෙනාට කියනවා අන්න අරයා බලන්න. මට පොඩි කාලේ මේව කරා. මෙහෙම කරා. මගේ ඉඩමටත් මෙහෙම කරා. මගේ ළමයින්ටත් මෙහෙම කරා. අල්ලපු කෙනා පිස්සු වැටෙන්නේ නැද්ද මේක ඇහුවම? අන්න ඒක පිසුනා වාචය. ඒකත් නැවතිලා දැන් ඔබේ. දැන් ඔබට අල්ලපු කෙනාට කියන්න දෙයක් නැහැ. අනික් කෙනා නරක වෙන පරුස වෙන වචන තියෙනද ඔබට? ඒ පරුසා වචනුත් බේරිලා. නේද? පිසුනා වාචා සම්ප්‍රප්පලාපා දැන් මුසාවාදිනු බේරුණා. ඔබ දැන් වචනෙන් වෙන අකුසලින් නිදහස්. ඒ නිදහස් වෙන ඔබ මොකද්ද කරේ? යථා භූත ඥාන දර්ශන. තියෙන දේ ආකාරයෙන් බැලුවා. ඒ කියන්නේ ඇත්ත කියන්නේ තියෙන ආකාරය. මේක කොහොම මොකක්ද? මේක සිතුවිල්ල. අන්න ඒක තමයි යථා භූතය කියන්නේ. යථා භූත ඒක බලන තැන තියෙන ඥාන දර්ශනය. ඥාන දර්ශන. දැන් එයා සුද්ධ වෙන්න ගන්නවා එතන ඉඳලා. ඊයාගේ කෙලෙස් ධර්මයෙන් අහෝසි වෙන්න ගන්නවා. නිවි සූපත් වෙන්න ගන්නවා. එතකොට පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප. මේ තුනම ඉවරයි. මුසාවාදෙත් නැහැ. දැන් වචනෙන් වෙන එකම අකුසලයක්වත් ඔහුගේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අර සම්මාදිට්ඨිය නිසා. සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද? මේ දුක්ඛේ ඥානං මේක දුකමයි. මේ පහළුනේ දුකමයි. මේ පහළුනේ සංසාර සම්බන්ධයමයි. සංසාර බැඳීමක්මයි. මේ අනර්ථයක්මයි. මේ අසුභයක්මයි. මේ අවඩක්මයි. මේක ගඩක්මයි. මේක හුලක්මයි. මේක සැතක්මයි. මට උලකින් එන්න වගේ. මාට සැතකින් පහර දුන්නා වගේ. මට මේක තියෙනක මගේ හිත පෑරෙනවා. ඉතින් ඔබ අවබෝධ කරගන්නවා. අන්න ඔකට කියනවා සත්‍ය ඥානයි. දැන් ඔබට දැන් කයින් වෙන අකුසල් තියෙද? ඔහු මරණ තත්ත්වයට ඔහු පරපණ නසන්න ඔබට ආයුධ දෙනවද අතට? දැන් පාණහතිපතේ වේරමණී වෙලා. නොදුන් දේවල් ගන්න හිතෙනවද? මොනවද නොදුන්නේ? මොනවද දුන්නේ? ඔහු මොකුත් දුන්නේ නැහැ ඔබට. ඔහුගේ මිනිකුත් වෙන රූපයක්. ඔහු නොදීපුවනේ ඔබ දැන් ගන්න යන්නේ. ඔබ ගත්තේ. මොකද්ද නොදීපු ගත්තේ? හිතේ පහළ සංකල්පය. අන්න ඒකෙන් මිදෙනවා. දැන් ඔබට හිතෙනවද අන්සතු දෙයක් ගන්න? හිත නිවුණු කෙනාට අපි සම්මත අර්ථය වශයෙන් ගත්තොත් අනුන් දේවල් හොරකම් කරන්න. හිතෙනවද? පුළුවන්ද? බෑ. ඇයි බැරි? සම්මාදිට්ඨිය තියෙන නිසා. යථා භූතය තියෙන නිසා, මෙහි අනර්ථය පේන නිසා, මේක විපාක වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නිසා. ඒතකොට සම්මත අර්ථයත් ඊටා අර්ථවත්, ඊටා ගෞරවණීයයි. අන්සතු දෙය ගැනීම. ඒව ගන්න බෑ ඉතින් මාර්ගයේ ඉන්න කෙනාට. සීලේ ඉන්න කෙනාට අන්සතු දෙය ගන්න සැලසුමක් අඳින්නවත් බෑ. මං ගන්න මරණාධාර සමිතිය. කිසි දෙයක සහභාගී වෙන්නවත් බෑ. මෙතන පොඩි රුපියල් 10ක වරදක් තියෙයි කියලා ගත්තොත් ඒ ඊටපු අය අහු වෙනවා. ඊටපු අය ගැන සැකෙන් බලනවා. ඒ නිසා පවට සමන් සම්බන්ධ වෙන නිසා තමයි මොකද කරන්නේ? වහාම අයින් වෙනවා මාර්ගින් ඉන්න කෙනා. පැත්තකවත් ඉන්නේ නැහැ. මහිලා සමිතියක, මරණාධාර සමිතියක, සුබ සාධක සමිතියක ඉන්න බෑ. ඇයි මොනවයිද දන්නේ මොන චෝද මොන සසරේ අපි කරපු පවකට අභූත චෝදනාවක් ඇවිල්ලා Tamanට ඒක දරා ගන්න බැරුව පපු යමාරු හදලා ඒකෙන් මැරිලා ගිහිල්ලා නැවත නිරේ ගිහිල්ලා ඉපදිලා ආයි සසරට වැටෙද මේ උතුම් බුද්ධ ශාසනයක් තියෙද්දි. ඒ නිසා ඔහු බයයි. දැන් ඔහුගේ සම්මා කම්මන්තේ කියන්නේ කයින් වෙන අකුසල සියල්ල නැවතුණා. මිත්‍යා සම්මා ආජීවය. මෙච්චර කලක් අපි හිතුවේ මිත්‍යා ආජීවක ජීවන පැවැත්මක හිටියේ. ඔහු නිසයි මම දුක් විඳින්නේ. ඒ මිනිහා තමයි මගේ හතුරා. එහෙම බැලුවම මේ ලංකාවේ ඉන්න කිසිම විදියක් නෑ ඔක්කොම හතුරු අපේ. එහෙමනේ හිතෙන්නේ අපිට. දේශපාලකයෝ හතුරු. අනිත් අය හතුරු. වටපිටාවේ ඉන්න අය හතුරු. අන්‍ය ආගමිකයෝ හතුරු. එහෙමනේ හිතන් ඉන්නේ අපි. අර මිත්‍යාව ඉන්නකම් ඔක්කොම පේනවා. ඔහම නිකන් ඉන්න බෑ. හරක වමරන් කනවා වගේ අපි දාගත්ත ඒවා නිකන් ඉන්නකොට ජරවර ගාලා වික කනවා වගේ මේක හිතට ආම තමන් ඒක ආහාර කොට ඇසුරු කොට ආහාර කරනවා කියන්නේ ඇසුරු කරන එක ඇසුරු කර කර පීඩා විඳිනවා. ඉතින් පීඩාවක් විඳිනවා කියලා දන්නේ නැහනේ. ඒකට දැනගන්න කම නැහැනේ අවිද්‍යාව ඉන්නේ. එයා හිතන් ඉන්නේ. ඒ නිසා මට මේක වෙනවා කියලානේ. අන්න ඒ මිත්‍යාව මෙයාගේ නැහැ. එයි. සම්මා ආජීවය කියන්නේ මිත්‍යා ආජීව පහය. මිත්‍යා ආජීවනෝපාය. ඒ කියන්නේ මිත්‍යා ජීවනෝපායන් කියන්නේ ජීවිතේ පැවැත්ම සඳහා අනුන් නිසයි මන් දුක් විඳින කියන මිත්‍යා සංකල්ප දැන් නැත. මිත්‍යා ආජීව පහය සම්මා ආජීවං කපති. මිත්‍යා ආජීව පහ වෙනවා කියන්නේ උපන් සංකල්පේ පහ වෙන එක පහ වෙනකොට සම්මා ආජීවය එතන තියෙනවා. මිත්‍යා ආජීව පහය සම්මා ආජීවං කප්පති. අන්න ඒක ක්‍රියාත්මක වෙනවා. හරිම සරල දහම.
ලක්ෂ වරක් බුදුන් වහන්සේට වැන්දත් මදි මේක තේරෙනකොට. උන්වහන්සේට බිම පෙරලිලා වැන්දත් මදි අපි නිව්වාමයි. අපිට කිසි දෙයක් මේ ලෝකේ එපා. වතුර පොදක්වත් එපා. අපේ පිනට මහන්සියෙන් හම්බ කරන් අපි කන්නම් අපිට නොලැබුණත් කමක් නැත. අපි මැරිලා හැබැයි යන තැන අපි දන්නවා. එහෙම නිසා අපිට ප්‍රශ්නයක් නැත්ත ජීවත් වෙන්න අනුන්ගේ දේ ගන්න නෙවි. අනුන්ගේ දේ ඉලක්ක කරලා කතා කරන්නේත් නැත. අනුන් මහන්සියෙන් ගන්න දෙයට උගුල් අදින්නෙත් නැත උගුල් ඇදලත් නැත. ඔබට කවදා හරි මෙහෙම හිතෙයි. ඔබ මහන්සියෙන් කරන රැකියාවෙන් ගන්න දේ විතරයි. ඔබ එතෙන්ට නැත්තේ මොකද? අපිට ඒ යුගය නැති වුණා. ඒ උතුම් බුද්ධ යුගය නැති වෙලා. දැන් මේ ඔබ ආරම්භ කරනවා. දැන් ඔබට බුද්ධ යුගය නැති උනේ ඔබ භාවිත නොකර නිසානේ. දැන් ලෝකය නොකර කියලා ඔබට අදහලා නැහැනේ. මොකද ඉතින් මලියදේව මහරහතන්සේ රහත් වෙද්දී අනිත් ගුරු උපාසක රහත් වෙලා නැහැනේ. ළඟ හිටපු ඒ රහත් වෙලා නැහැනේ. ඒ රහතන් වහන්සේ උනේ තමන්ගේ උත්සාහය මත. තමන්ගේ පෙර සසර පුරුදු මත. එහෙනම් ඔබ දැන් මේ කරන්නේ තමන්ගේ පුරුදු ක්‍රියාත්මක කරන එක. අනිත් කෙනා නැත කියලා ඔබ ලත වෙවි ඉන්නවා කියලා ඔබට පමප්පල දෙන්න යන වෙලාව. අනේ අර යාවේ නැහැ. ඒක නිසා අද බණ අහන්නේ නැහැ. අද ටිකක් නිදා ගන්නවා කම්මැලි. පව් පළ දෙන වෙලාවට නිින්ද තරම් සැපක් තවත් නැහැ. නිදා ගැනීම තියෙන්නේ නීවරණ ධර්මවල. නීවරණ කියන්නේ නිවන නැති වෙන ධර්මයක් නින්ද. කීයටද අවදි වෙන්නේ? 8ට. කවුද කිව්වලු පැය ගානක් සෞඛ්‍ය සඳහා නිදා ගන්න. බුදුන් වහන්සේ දේශනා කරනවා නිදා ගන්න එපයි කියලා. ජාගරියානුയോഗය. අපි ඉතින් සෞඛ්‍ය කාටවත් මන්නම් දැක්කේ නැහැ නිදාගත්ත අයට. මොකද අපිත් මේ ලෝකින් නැයිනේ. මොකද අපි ලෝවෙ ඉඳලා ආපු අය නෙවෙයිනේ. මේ ලෝකේ දැනට ඉන්නේ. ලෝකේ කොහෙන් හරි එන්නේ නැති. දැන් ඉන්නේ මෙලොව. එම නිසා මෙලොව අය ගැන අපි දන්න අපෙන්. අපි හොඳට නිදාගෙන බැලුවා හරිම මූසලයි. එයාලා හිතන් ඉන්නේ මූසලකම සැපයි කියලා. ඒ තේරුණාද මේ කියන්නේ දහම. මේකෙදි තමයි රිදෙන්න බල රිදිලා තමයි මේක කොහොමද තුවාලයක් සුද්ධ කරනකොට කබලු කඩනකොට රිදෙනවා. රිදුණා කියලා සුද්ධ නොකරොත් තුවාල කබල්ල ඉතුරු වෙලා පායි පැහැවෙනවා. කබල්ල කැඩුවොත් බෙහෙත් වලින් හොඳ වෙනවා. බෙහෙත දහම නම් සුද්ධ කිරීම මේ කරන්නේ. ඒක මේ දහම දානකොට මේක හොඳ ප්‍රතිකාරයක්. ටක් ගාලා හිත සුද්ධ වෙලා හිත සුවපත් වෙලා නිදහස් වෙනවා. ඔන්න සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීවයට ආවා. අපි මිත්‍යා ආජීවය නැති කරගත්ත හැටි. අනිත් කෙනා නිසයි මන් දුක් විඳින්නේ, අනිත් කෙනා නිසයි මට සහනයක් සැනසෙල්ලක් නැත්තේ කියලා හිතන් හිටපු මිත්‍යාව නැති වුණා. මාගේ සංස්කාර ධර්මයන්ගේ මා තුළ පහළ වූ සංකල්පවල වරද දැකීම නිසා. මගේ පහළ වූ පාප සංකල්පවල වරද දැකීම නිසා අර මිත්‍යා සංකල්ප පහ වුණා. තේරුණා? දැන් සම්මා වායාම නේ. සම්මා වායාම කියන්නේ මේ තියෙන්නේ ඒකනේ. සම්මා දිට්ඨියට එනකොට මේක ඇවිල්ලානේ. මොකද්ද? අසවලා හතුර කියලා හිතනකොට මේක සංස්කාර ධර්මයක්, උපාදානස්කන්ධයක්, අනර්ථයක් කියලා හිතනකොටම උපන්න අකුසලයට ක්‍රියාත්මක වෙන්න තියෙන වටපිටාව වැහුණා. ඒ මොහොතේ ඉවරනකොට ඊළඟ මොහොත වෙන්නේ මොකද්ද? නැවත ඒක නූපදින එක. නූපන්න අකුසල් නූපදින එක. අර තීරණ නිසා තවත් එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතුණු එකට ප්‍රතිකාර කරනවා. මොකද ප්‍රතිකාරය? දහම ගලප බලන එක. ඒකයි උපන්න අකුසල් පහ කරනවා කියන්නේ. දෙක එකට තියෙන්නේ. නූපන්න අකුසල් නැවත උපදින්නේ නැහැ. උපන්න එකට ප්‍රතිකාරය කරමින් එහෙම නැත්නම් දහමට ගලපින් දහම තුල ජීවිතේ පවත්වමින් තියෙන නිසා මෙහෙම මෙනෙහි කරමින් මේක අනර්ථයක් මේ සිතුවිල්ල වරද කියලා මෙනෙහි කරමින් තියෙනකොට නැවත එන්න විදියක් නැහැ. උපන්න එකට ප්‍රතිකාර කරන නිසා. ඒකද උපන්න එක පහ කරන නිසා. නූපන්න අකුසල් නූපදවා සිටීම, උපන්න අකුසල් පහ කිරීම කියන්නේ එකම මොහොත. එතකොට වෙනද තිබුණේ නැති දහම් බලයක් තමන් තුළ. කුසලයක් තමන් තුළ තියෙනවා. මොකද්ද? උපන්න අකුසලේ පහ කර එක. අකුසලේ පහ වුණා නම් අකුසලේ පහ වෙන්න කියන කුසලය. ලෝභය තියෙනම් ලෝභයට කියන්නේ අකුසලය. ද්වේෂය තියෙනම් ඒකට කියන්නේ අකුසලය. මෝහය තියෙනම් අපි ඒකට කියන්නේ අකුසලය. ඕනම කෙනෙක් තුළ. ආගමක් නැහැ. ඕනම කෙනෙක් තුළ ලෝභ දේශ මොහ තියෙනවා නම් ඒකට කියන්නේ අකුසල් කියලා. අකුසල් කියන්නේ ඒවෙන් කරන සියලු දේවල් සමාජ විරෝධී, තමන්ට විරෝධී. තමන්ටවත් යහපතක් නොවන, තමන්ට අයහපතක් අනර්ථයක් වෙන, අනුන්ටත් අයහපත අනර්ථය වෙන දේවල්. ලෝභ දේශ මොහ. එන ලෝභ දේශ මොහ වලින් අපි මිදෙන මොහොතේ අන්නේ මිදීමට අලෝභය, ලෝභය අත්හැරෙනකොට අලෝභය බවට පත් වෙනවා. ද්වේෂය අතහැරෙනකොට ඒක අද්වේෂය බවට පත් වෙනවා. මෝහය අතහැරෙනකොට අමෝහය බවට පත් වෙනවා. අන්න ඒකට කියන කුසලය. එහෙනම් පෙර නොතිබුණු දෙයක් දැන් පහළ වුණා. මොකද්ද? කුසලය. කුසලය පහළ වුණා කියන්නේ උපන්න කුසලයේ පහ කරන එකමයි. කුසලයේ බවට පත් වුණා. දැන් ඒ කුසලයේ හු දකින්නවා. අනේ මම අද බේරුණා. බේරුණා නම් මංගාව දැන් තියෙන්නේ සම්බුද්ධ වචනය. බුද්ධ භාසිතය, බුද්ධ වචනය මන් තුළ භාවිතාවේමයි තියෙන්නේ. ඒකයි විපුල වෙනවා කියන්නේ. උපන් කුසල් තමා තුළ භාවිතා වෙන බව දකිනකොට, තමා තුළ ජීවත් වෙනවා, ජීවිතේ බවට පත් වෙනවා දකිනකොට හරිම තමන් ගැන තමන් මහා සතුටක්, විපුලත්වයක් එනවා. ඔන්න සතර සම්‍යක් ප්‍රදාන වීර්ය සම්මා වායාම කොටස. ඒක සම්මා දිට්ඨියමයි. මොකද සම්මා දිට්ඨිය ඇහැ රූපේ ගැටෙන මොහොතේම අසවලා හතුරු කියලා හිතන එක විස්තර කරනකොට මේ ඔක්කොම අංග ටික හැදෙනවා. අංග එක එක හැදුවා නෙවෙයි, හැදෙනවා. ඒව ඉතින් දකින්න පුළුවන් හොඳ හිතට නිදහසක් කරන් පිටින් වැඩ පොඩ්ඩක් අඩු කරලා පැත්තකට වෙලා මේවා බලන කෙනාට මේවා පේනවා, මේවා වැඩිලා කියලා. මේ ගුණාංග නැත්තම් අපි හිතමු ඔන්න දැන් පාපාංග. මම ඔතන ඉඳලා නැවත කතා කරනවා පාපේ අංග ටික. ඉස්සරහා ඉන්න කෙනා පේන්නේ ඇහැට රූපයක්.
පේනවා කියන්නේ ඇහැට රූපයක් පේන එක. ඒ මෙතන ලෙන්ස් එකක මම එදාව ගත්ත උපමාව කැමරා එකකට මොන සියලු දේවල් ලෙන්ස් එකට මොනවද? රූප ප්‍රතිබිම්බ විතරයි. ඒව ඇතුළට ඇවිල්ලා වැටෙනවා තිරය මත. ඒව රූප. එළියේ තියෙන රූපයක් ඇතුළට ආවා. දැන් හිතේ විශේෂත්වය තමයි ඇතුළට එනකොටම ඇතුළෙන් මේකට මානසික සංකල්පයක් උපදවලා හඳුන්වලා දෙනවා. මේක මොකද්ද කියලා පණිවිඩේ හඳුන්වලා දෙන්නේ මනස. නොදන්න දෙයක් නම් නොදන්න දෙයක් විදියට. දන්න දෙයක් නම් මොනවද දන්නේ දන්න දේ. එකින් එක මනස මේව ගෙනල්ලා දෙනවා අපිට හොදක් කරනවා කියලා හිතන් හිටියේ. මනසාචේ පදුට්ටේන. ඔන්න මනස මට අනර්ථය පිළිස ඉති තැන. මනසාචේ පසන්නේ මේ මනසම අනිත් පැත්තට වැඩ කරනවා බුද්ධ වචනේ ගෙනල්ලා දෙනවා. අන්න මනසාචේ පසන්නේ නැ. යමක වග්ගේ මනසාචේ පදුට්ටේන මනසාචේ පසන්නේ නැ. තේරුණාද? අරක හරත් බැඳ ගොනෙක් විදියට පෙන්නනවා මේක ඉවරයක් නැති විදියට. හරක අදින්නේ අනුන්ගේ පරය. ගැට ගහගත්තේ තමන්නේ අනුන්. කරත් එකට ගහුව තමා නෙවෙයි එකට ගහගත්තේ වෙන කෙනෙක් ගැට ගැහුවා. පටවන්නේ තමන්නේ අනුන්. ඒක අනාත්මයි කියන එක පෙන්වන මහා බුදු පියාණන් වහන්සේගේ මහා අපි ගැන පහළ වූ අනුකම්පාව මත පහළ උපමාව. කරත්තේ බැඳ හරක මේක කවදාවත් ගැලවීමක් නැහැ හරකෙක් වෙලා ඉන්නකම්. ඒ කියන්නේ දහම නොදන්නකම්. එතකොට ඒකේ අනිත් පැත්තට කියනවා මේක හේවණැල්ල හැල්ලුවක්. හේවණැල්ලක් වගේ හැල්ලුවට. ඡායාවන පායිනේ. මේක හේවණැල්ලක හැල්ලුවට එන්න බලන්න. හතුර කියලා නොහිති. මේක සංස්කාර කියලා හිතනකොට ඔන්න හැල්ලු වෙන්න ගත්ත සුඛය පහළ වෙනවා. හිත නිවෙනවා. කය නිවෙනවා. බලන්න නේද කියලා. දැන් අපිට හිතුණා නම් හතුර කියලා සම්මාදිට්ඨිය නැහැනේ. සම්මා සංකල්ප යහපත් සංකල්ප නැහැනේ. අයහපත් වෙන තියෙන්නේ. හොඳ සම්මා වාචා හොඳ වචන තියෙනවද? දැන් ඔබ ගැන හිතන්න. ඔබෙන් බලන්න දහම. මේ වචන ටික පාඩම් කරන් බාහිරින් බලන්න යන්න ඔබෙන් බලන්න. ඔබට කෙනෙක් හතුරෙක් නම් ඔහුට කියන්නේ නේ මොනවද? පිරිසිදුම කොටස් එන්නේ. පෙරපුව එන්නේ. අහන් ඉන්න බැරි ඒ වෙන්නේ. කියලා වුණාම Tamanට ලැජ්ජයි. ලැජ්ජාවට කට කපා ගන්න හිතෙනවා. කියද්දි කියනවා කියලා ඉවර වෙලා පස්සේ බලනකොට නඩුවක් එහෙම දැම්මොත් ඔන්න ලැජ්ජයි. ෂි අධිකරණයට ගිහිල්ලා දැන් කියන්න උනා. ඒ තරම් ලැජ්ජ. හැබැයි කියද්දි අවිද්‍යාව ඉන්න මිනිහා මේ තරම් මීයඹයක් වගේ මේන වචන. පව්කාරයට පව මීපැණියේ. දැන් මෙයා මේක දැක්කට පස්සේ මෙයාගෙන් දැන් එක වචනයක් කාටවත් කියවෙන්නේ නැහැ. නරක වචන කියනද? වචනෙන් වෙන අකුසල් නැහැ. ක්‍රියාවෙන් වෙන අකුසල් නැහැ. දෘෂ්ටියෙන් වෙන අකුසල් නැහැ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා වචනෙන් වෙන අකුසල් නැහැ. සම්මා කම්මන්ත ක්‍රියාවෙන් වෙන අකුසල් නැහැ. සම්මා ජීව මේ වැරදි ජීවනෝපායන්ගෙන් එන අකුසල් නැහැ. දැන් එතකොට පව්කාරයෙකුට ආවනම් සම්මා වායාම තියෙනවද බලන්න. ඔන්න පව් කරන කෙනෙක් අවිද්‍යාව ඉන්න කෙනෙකුට අසවල හතුරු කියලා පේනවා. දැන් නූපන්න අකුසල් ඒ කියන්නේ ඊළඟට අකුසල් සිතක් කෙනෙක් නවතිනවද එයාට? නැතාව එකක් එනවා. නූපන්න අකුසල් එයාට උපදිනවා. උපන්න අකුසල් ඇසුරු වෙනවා. පහ වෙන්නේ නැහැ. පහ වෙන්නේ ඇසුරු වෙලා. ඔන්න ප්‍රත්‍යඥයාගේ අවිද්‍යාව ඉන්න මෝඩයාගේ මෙහැටි. ඉතින් එයා කියන්න තව එනවා. එනකොට මේ හතුරුගේ මාතෘකාව වෙනස් වෙලා වෙන කොහේ හරි පිටරටක වෙච්ච සිද්ධියක් මතක් වෙන්න පුළුවන්. එක්ක වාහනයක පාර යනකොට හැපිච්ච එකට රූපවාහිනිය දැකපු දර්ශනයක් මතක් වෙලා ඒ වෛර වෙන්න පුළුවන්. ඒකට මේ උෂ්ණත්වය සමාන, ගති සමාන ඕනම රූපයක් ඔතෙන්ට ජනනය වෙන්න පුළුවන්. පහළ වෙන්න පුළුවන්. ඊළඟට යාළුවෙකුට බැනපු එකක් මතක් වෙන්න පුළුවන්. මේ වැඩක් නැති එකක්. අරෙන් ඇවිසුරු කරාම ඒකට අපිට විඳවන්න මායя කියන්නේ ඔන්න මාර සංකල්පේ ස්වභාවය තමයි තව එකක් ගෙනත් දෙනවා. නූපන් අකුසලයක් යාට උපදවලා දෙනවා විද්‍යාව ඉන්නකන් නොදන්නකම තියෙනකන්. දහම දැනීම තියෙනකන්. මේක සංකල්පයක් කියලා බලනකොට උපන් එකත් ඇසුර නතර වෙනවා. තව තවත් උපදින එකත් නතර වෙනවා. බලන්න මොනතරම් වාසනාවක් ලැබුණද කියලා. ඔබ කරේකයි මේ අවබෝධය ලබා ගත්තා. සිතගෙන අවබෝධ කරගත්තා. සචිත්ත පරියෝධපණ. තාම බුදු සසුන යනු සචිත්ත පරියෝධපණ. සිත සුද්ධ කරන සුද්ධ වෙන විදියට ජීවිතේ පවත්වන හැටි. ඒ තමයි බුද්ධාන ශාසන. හරිනේ? ඒ බුදු සසුන. දැන් ඔබට අලුතෙන් නීතිය ඕනද සමගි කරන්න? දැන් අරයා හතුර කියලා හිතලා ඔබ බණිනව නම් සමගි කරන්න නීතිය ඕනනේ. සාම විනිසුරු ඕන. ඒගොල්ලත් ඉතින් මෙහෙම ඉවසලා ඉන්න. එහෙම බෑනේ. හරි අමාරු වැඩක් ඉතින්. ඒගොල්ලෝ සාම විනිසුරුත් ඇත්ත දන්නවා මේ අත්දැකීම ඇති. කොච්චර කියලා එක නඩුව පැය ගණන් විසඳලා තමයි සමගි කරන්නේ. ඉතින් බොරුවට තේහෙකු බොන කඩේට ගිහිල්ලා දෙන්න. තේක බොන ගමන් හිතට එන එක නවතින හොඳයි කියන්න හිතෙන එක නවතිනවද? නෑ. පේනවා. මම කියන්න ඕනේ නැති ටික හිතලා බලන්න. ඔබ සමගි වෙලා නම් කවුරු හරි අවුරුද්දට හරි බොරුවට කේක් අරන් ගිහලා සමගි වෙන ක්‍රමයක් තියෙනවලුනේ. සමගි වෙන්න පුළුවන්ද? පුළුවන් නම් දහම ඉතින් ඊට වඩා දියුණු තැනක් නෙතන. මෙච්චර දහම් පෙරුම්දම් පුරලත් අමාරු කොට මෝඩ ක්‍රම තුල මේවයි විසඳුම් නැත. తాවකාලික විසඳුම් කියන්නේ ඊට වඩා විනාශයක් ඊළඟ මොහොතේ එනවා. එදා මට බැරුණා ඒකත් එක්ක පරිගන්න. ඒ නිසා අපි හරීම කල්පනාවෙන් හරි බොහොම වාග්යවන්තව සිටිය යුතුයි. මේ දහම මොනතරම් පිනකට ඔබේ පිනකට ඔබ හිතන්නේ ඔබේ පිනට සමාජ පිනට නෙවෙයි. සමාජ පින නෑ. ඔබේ පිනට ඔබට මේ ලැබෙන්නේ. ලැබෙන දේ ගලපන එක ඊටත් පිනක්. ඔබ අනුන්ට දහම අහන්න එක ගිහිල්ලා ඇති පෙර සසරේ.
දහම අහලා ඉන්න අයට සාදු කියලා ඇති. ඉතින් ඔබට මේ දහම අහන්න ලැබුණා. ඔබ සාදු කියන ඔබ දහම අහනවා. මොනතරම් වාසනාවන්ත මොනතරම් ආශ්චර්යයක්ද? ඔබ දහම භාවිතා කරපු මගපලලාභී රහතන් වහන්සේලා සෝවාන් සකුදාගාමී ආදී සතර මග සතර ඵලයට ආපු ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් මිදි මිදි යන පව් වලින් මිදි මිදි යන වැරදි වැඩ වලින් මිදි බේන උතුමන්ට නමස්කාර කරලා තියෙනවා. ඒ නිසා ඔබට දහමට නැමෙන බලය ඔබ තුල එනවා. ඔබ දැන් දහම අහගත්තා. එතකොට දැන් සම්මා වායාම කියන්නේ මොකද්ද? සම්පදිට්ඨියමයි. මේ වැරද්ද දකින්න තැන සංස්කාරයේ වැරද්ද දකින්නකොටම උපන්න කුසලයේ පහ වෙන්න ගන්නවා. තවත් එවැනි අකුසලයක් එවැනි සංකල්පයක් එන්න Tamanට අසහනයක් දෙන්න පව් කරන්න උදව් දෙන සංකල්පයක් එන්න තියෙන එක නවතිනවා. අන්න එතන තියෙන බුද්ධ ශාසනය. නූපන් කුසල් වල ඉපදීම කුසල උපසම්පදාන දැන් කුසලයේ උපසම්පදාන වෙලා උපසම්පදානය වෙනවා කියන්නේ උපදිනවා පහළ වුණා. උපසම්පාදනය කරගත්තා කියන්නේ උපදවා ගත්තා පහළ කරගත්තා. එතන ආයාසයි. දහම භාවිතා කරනකොට දහමේ බලය දහමෙන් එන ආනිසංශය කුසලී පහළ වීම. කුසලී පහළ වුණා. දැන් පහළ වූ කුසලය Tamanට විපුල භාවයටපත් වෙනවා ඇසුරු වෙනවා. දැන් ඔහු ඇසුරු කරන්නේ ඔහුගේ කය. ඔහුගේ හිතේ වේදනාව ඔහු දකින්නේ. ඔහුගේ සිත දකින්නේ සිතේ ස්වභාවය ඔහු දකින්නේ. ඔහු දැක්කේ මේවා සියලු ධර්මස්කන්ධයෝ කියලා. නීවරණ වශයෙන් මට අරය හතුරු කියලා හිතනකොට මගේ නීවරණ නැති වෙලා. අන්න නීවරණ කාමච්ඡන්දය. මං තෝරගත්තේ එයා හතුරු කියලා හිතන එක නම් ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. කාමය කියන්නේ සංකල්පෙමයි කාම සංකල්ප. එතකොට ඔහුට හිතෙනවා අසවලා හතුරා. හතුරු කියන එක නම් ඔහුට තේරුනේ ඔහුගේ හිත තුල තේරීමට ලක්ුණේ ඇසුරු වෙන්න පටන් ගත්තේ. අන්න ඒකට කියනවා තේරීමට කියන ඡන්දය කාමයේ තෝරගත්ත නිසා උපන් සංකල්ප වලටයි කාම කියන්නේ කාමයේ තෝරගත්ත නිසා ඒකට කියනවා කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ නීවරණ ධර්මයක්. නීවරණ කියන්නේ නිවන නැතිවීමට. එතකොට ඔබ සංකල්පය ඇසුරු කරන තාක් කාමෙන් නිවන නැති වෙනවා. දැන් ඔබ දැඩි බවට එන එක නවතිනවද ව්‍යාපාදේ? ඒක නවතින්නේ. දැන් ඔබ මේ ධම්මානුපස්සනාවෙන් දකින්න මේවා ඔක්කොම ධර්මස්කන්ධයෝ. මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සීතක ලක්ෂණ. කායක බබයක් පමණ කාය ඇතුලේ පහළ වෙන ලක්ෂණ ගති ලක්ෂණ. ඒ මොහොතේ ඇතිවෙනා වූ ලක්ෂණ. දැන් අන්න එතෙන්දී ඔබ දකිනවා නීවරණ ඔසේම දකිනවා මේ තියෙන උපාදානස්කන්ධ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ මේ කොටස මම විස්තර කරන්නේ පළමුව නීවරණ උපාදාන. දැන් ඔබට පහළ තියෙන ඇස. රූප, ඇසට රූප. ඇහැ පහළ වෙනවා රූපේ තියෙනවා අර හතර කියලා පේනවා. දැන් ආයතන. ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. එහෙනම් ජාතිපි දුක්ඛ. එන ඇස මොකක්ද? මාගේ සංසාර බැම්ම පවත්නවා. මාගේ පෞඛාර බැම්ම පවත්නවා. එන ඇසෙන් මිදීම යහපත්ය. මතකද? ඇස සැතකින් ඇහැගන්න කිව්වා. ඇස යොදන් රූප ඇසුරු කරලා කාම ලෝකෙට වැටෙනවට වැඩිය සැපක් කිව්වා ඒක. මතක ඇති මේ අග්නිකන්දෝපම සූත්‍රය. එතකොට දැන් ඔබ මේ ඇසින් බලාගෙන ඔබ රාගය පහළ වුණා නම් ඇසින් බලාගෙන රාගය ඇසුරු කරනවා. හිතින් රාගය ඇසුරු කරනවා. ගන්ධය මුල් කොට රාගය ඇසුරු කරනවා. මේ රාග සංකල්පේ පාවහන් දෙකක් දැකලා මතුවෙන්න පුළුවන්. යන ඉරියව්වකින් මතුවෙන්න පුළුවන්. අඩි ශබ්දකින් මතුවෙන්න පුළුවන්. ගොඩක් තියෙනවා ඒවා කියන්න අපි ඉදිරියේදී කතා කරමු. කොහොමද මේක මතුවෙන්නේ? මතුවෙන්න ඕන තරම් තියෙනවා. කහඬෙන්, කටහඬෙන්, ඉරියව්වෙන් ඕන තැනකින්. මතකෙන්, අතීත මතකෙන් රාගය විශ්සෙනවා. ගින්න. රාග ගින්න, දේශ ගින්න, මොහ ගින්න දැන් දැනගන්න අපි ඉන්නේ කොතනද? දැන් දැඟලිල්ල. ගිනි ගන්නකොට ඕන දෙයක් දැඟලෙනවා. ඔබ දැකලා ඇති යමක් පිච්චෙනකොට ඒවා හෙල්ලෙනවා. ගිනි ගන්නකොට හෙල්ලෙනවා. එන රාග ගින්න ආවට පස්සේ ඇයිට හිමින්න බෑ බැරෙනවා. හෙල්ලෙනවා. තේරුණාද? ද්වේෂ ගින්නාම යට හිමින්න බෑ දඟලනවා. මෝහ ගින්නාම හිමින්න බෑ දඟලනවා. දැන් එයාට පේන ඔක්කොම නීවරණ ධර්ම පහළ වෙන හැටි. එයා තුල. එයාගේ නිවන නැති වෙන හැටි සංකල්ප මොකක් ආවත් එයාට දැන් පොඩි තැනින් අවබෝධ කරගත්තම එයා ගැන පරීක්ෂණය කරනවා කියන්නේ එයාගේ දේවල් දකින්න එක දකින්න ඔහුට අහුවෙන්නේ හැම එකම සියුම්ම හෝ මහ විශාල මට්ටමින් රාග දේශ මොහ තියෙන බව. රාග දේශ මොහ නිවනිව යනකොට ඔහු සූපත් වෙන බව දකින්න හෙතෙමේ පෙරපින මහ බලවත් නම් ඔහු ඒකාන්තයෙන් මේවන් නිවන්න මේවන් නවත්වීම සඳහා ක්‍රියාත්මක නොය කියන සසුන්ගත වෙනවා. ඔහු චීවරයක් දරන්න පුළුවන්. එතින්දී ඔහු උදකලා වීම සඳහා පාරවල් හොයනවා. මේක මේ නිවන්න ඔහුට දැනෙන සංසාර ගමන ඉවරයි කියලා. ඒක කවුරුවා කිව්වට වෙන ගන්න නෙවෙයි Taman දැකීමෙන් වෙන එක. පුදුම සතුටක් ඔහු දහමෙන් ලබනවා. අනන්ත සතුටක් ලබනවා. අප්‍රමාණ සතුටක් ලබනවා. ඔහු ඉතින් දැන් මේ නිවන පවත්වන්න එතනින් පස්සේ දේවල් හොයනවා. ඒක තමයි සත්‍යය. ඔහුට දැනෙනවා දැන් නීවරණ වශයෙන් දැක්කා, උපාදාන වශයෙන් දැක්කා. ඊළඟට පේනවා එහෙනම් මං ගාව දැන් මට මාව පේනවා නම් මට මං වෙනද මාව පේනුනේ නෑ මගේ සිත පේනුනේ නෑ දැන් පේනවා නම් මට දැන් සතිය තියෙනවා මේ දැකලා තියෙන ඔක්කොම ධර්මතාවල් ඇති වෙන ධර්මතාවල් සතිය කියන්නේ බොජ්ජංග ධර්මයක් බුද්ධි අංගයක් උත්තරීතරත්ව අංගයක් සාසන අංගයක්
දැන් ඔහුට පේනවා මේ මන් දකින්නේ මේ ධර්මස්කන්ධය නේද? කෙලෙස් ධර්මයන් නේද මා තුල පහළ වූ. අවස්ථාවල් ධර්මය කියන්නේ. මේවා යටපත් කරන්න මට පුළුවන් නිසා දැන් මගේ ගාව මේ දහම නවත්තන බල තියෙනවා, දහම දකින්න බල තියෙනවා, ධම්ම විජය මගේ බොජ්ජංග වැඩිලා. ඔහු දැන් බොජ්ජංග වශයෙන් ඔහුගේ ඥානයන් මෙනෙහි කරනවා. ඔහුව ගලපා බලන බොජ්ජංග විදියට බලන්න පුරුදු වෙනවා. මේ සතිය කියලා දකිනවා, සංස්කාර කියලා දැකලා මේ තමයි සතිය. ඒ වෙලාවේ මගේ ධර්මතාවල් මම දැක්කනම්, උපාදාන විදියට දැක්කනම් අන්න ධම්ම විජය, මම ධර්මස්කන්ධය දකින ඥානෙ තියෙනවා, ධම්ම විජය සබ්බොච්චංගය. මට දැන් උපන්න අකුසල් පහ වෙනවා. නූපන්න අකුසල නූපදිනවා. චන්දං ජනේති වායන්ති මිරියං. එහෙනම් විරිය කියන්නේ කොහොමද? උපන්නේව පහ කරන එකයි, නූපන්නේව නූපදවන එකයි. අන්න විරිය. එහෙනම් විරිය කියන්නේ මොකද්ද? බොච්චංග ධර්මයක්, බුද්ධි අංගයක්. එහෙනම් මොකක්ද විරිය කියන්නේ? උපන්නේවා පාවිච්චි නොකරන එකත්, නූපන්න එක නූපදවන එකත්. අන්න විරිය සබ්බොච්චංගය. ඔහු දකින්න මේ බොජ්ජංග ධර්මයක්. බොජ්ජංග විදියට ඔහු මෙනෙහි කරනවා. ඔහුට දැනෙනවා පෙර කවදාවත් මට මේ සතුට දහම අහනකොට මේ තියෙන සතුට තිබුණේ නැහැ. මේ දහම අහනවා කියන්නේ කෙලෙස් නැති වෙන යටපත් වෙන මොහොත. යටපත් වීම කියන්නේ නැති වෙන මොහොත. අක්‍රිය වෙන මොහොත. කෙලෙස් නැති නිසායි මට මේ සතුට ආවේ. අන්නේ ප්‍රීතිය ප්‍රමෝදය උට දැනෙන ප්‍රීති සබ්බොච්චංගය. මේ තමයි ප්‍රීති සබ්බොච්චංගය. ඔහු බොච්චංග විදියට දකිනවා. ඔහු දැන් මිදිලා කයෙන් සිතෙන් වචනෙන්. සිත සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා. පස්සබ්දයට යනවා. පස්සබ්දේ කියන්නේ සැහැල්ලුව. කාය පස්සබ්ද, චිත්ත පස්සබ්ද මේ දෙක තියෙයි කියලා දැනගන්න බැරි තරම් සැහැල්ලු වෙනවා. ඔහු බලනවා මගේ හිත සැහැල්ලුයි, කය සැහැල්ලුයි, හරි නිවිලා, සූපත් වෙලා. මේ තමයි මගේ පස්සබ්දි සබ්බොච්චංගය. මගේ හිත දැන් එක ගයි මට. දැන් සමාධිය වැඩිලා. සමාධි භාවනා සූත්‍රයත් සමාධි සූත්‍රයක් කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මම සමාධි සූත්‍රය තියනවා. නුඹ ආයතන දකිද්ද, ඇස දකිද්ද, ඇස එක ගැටෙන රූපස්කන්ධය දකිද්ද? සමාධියයි. එහෙනම් එයා දකින්න මා තුළ මේ සමාධිය යනු මාගේ අකුසල් ධර්මයන් දකිමින් අකුසලෙන් මිදෙමින් යන තැන මගේ සමාධිය. දැන් මගේ ගාව චේතනා කර්ම නැහැ. අරමුණු නැහැ. තා පොඩ්ඩකින් කරන අරමුණත් සංස්කාරයක් කියලා බලන නිසා සියල්ල ඇති වෙලා නැති වෙනව පේනවා. මට අරමුණු වශයෙන් පිළිහිටන්නේ නැත්නම් අන්න උපේක්ෂාවත් ඇදිලා, උපේක්ෂා සම්බොජ්ජංගයත් ඇදිලා මේ බොජ්ජංග ධර්ම කියලා. ඔහුගේ තිබෙන ගුණ යහපත් භාවයන්, යහපත් වූ ගුණාංග ඔහු විග්‍රහ කර කර බලනවා. බලනකොට ඔහු මේ ලෝකෙ හිටියට මේ ලෝකෙට අයිති නැහැ. ගන්න ඔහු මේ ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර වෙලා. ලෝකේ යනු බඹයක් පමණ තමන් කය තුල හට ගන්නා වූ අපිරිසිදු සිතුවිලි ධාරාවත් ඒවයින් මිදෙනකොට තමන් සිත පිරිසිදු වීමෙන් උසස් භාවයටපත් වෙන ඒවත් සියල්ලම ලෝකෙට අයිති. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මේ දෙවියෝ බ්‍රහ්මයෝ පරදවන දිව්‍ය ලෝකෙත් මරණේ තියෙන තැන. ඒකට අපි කියන්නේ චුත වෙනවා කියලා. බ්‍රහ්ම ලෝකෙත් චුත වීම තියෙනවා. මොහු හැබැයි මරණය අතහැර යනවා. දෙවියෝ පරදිනවා පළමු ඊළඟට බ්‍රහ්මයෝ පරදිනවා. බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මිති මේ බ්‍රහ්මයෝ තිවත් කියලා පරද්දගෙන දිව්‍ය ලෝක පරද්දගෙන දිව්‍ය ලෝක වලට වඩා මහා බලයක් ඔහුගේ සකස් වෙන මොකද්ද ඔහුගේ නිවීම. නිවීම නැමැති බලෙන් දිව්‍ය ලෝක ඉක්මවා යමින්, නිවීම නැමැති බලෙන් ඔහු දැහන්ගත වෙමින්, දහමට සමවදිමින්, නිවීමට සමවදිමින්, බලවත් වෙමින්, හිත දැහන්ගත වෙමින්, දහමෙහි පවත්වමින් බ්‍රහ්ම ලෝක ඉක්මවල යනවා. ඉක්මවල ගිහිල්ලා කෙලෙස් නූපදින තැනට. අනුපදිශේෂ මට්ටමට ඔහුගේ සිත පහළ වෙනවා. ඒ කියන්නේ නූපදින මට්ටමට කෙලෙස්. රාග දේශ මොහ දැන් රූප දැක්කට උපදින්නේ නැහැ. ධානය කියන්නේ භාවිතා කරන මට්ටම, මගඵල ලබනවා කියන්නේ රාග දේශ මොහ සිඳුණු මට්ටම. මේ ඔක්කොම එකට තියෙන්නේ. එකම දෙයක්. ඔහු දැන් හිත හරි සතුටටපත් වෙනවා. දැන් ඔහු දකිනවා මන් තුළ දැන් පාපාංග තිබුණා නම් මට ඔහු දැක්කනම් සතිය නෑ මට. ඔන්න ඒක අනිත් පැත්තත් අපි හිතලා බලමු. එතකොට ඔබට දහම මේවා ආයිසරයක් දහස්වරක් අහන්න. එතකොට තමයි යහුවෙන්නේ මේක සැරේ අහලා අහුවෙන්නේ ඒවා නම් වෙන්න විදියක් නෑ. මොකද ඔබ මේක අහලා ඉවර වෙනකොටම ඔබ සමාජ ප්‍රශ්නයක් ඔබේ හිතට එයි. අන්නල්ලපු ගෙදර කොරෝනා කාර්යයක් කියයි. දැන් ඔබේ හිත පීඩාවටපත් වෙනවා. ඔබට දැන් මේවා ඇහුවේ නැත්නම් ආයි මතක් වෙන්නේ නෑ අරකින් ලොකු පීඩාවක් එන නිසා. අපි ටෝච් එකක් ගහන් ඉන්නකොට ඊට වඩා විශාල ෆ්ලෑෂරයක් ගහුවොත් අපේ ටෝච් එළිය පරද්දලා අරක තියෙනවා. එහෙනම් අපේ එළිය දන්නන ඊට ලොකු එළියක් දැල්ලන්න ඕන. දහමට අපි ඉච්ච රගයක් දෙන්න ඕන. නැත්නම් මේක වෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න බලමු මේ බොජ්ජංග වැඩෙනකොට ඒක අනිත් පැත්ත මෝහාංග. සතිය අසතිය. සතිය නැහැ. එතකොට මොකද වෙන්නේ? සතිය කියන්නේ තමන්ගේ සංස්කාර ධර්ම විදිහට සිතුවිල්ලක් විදිහට උපාදාන ස්කන්ධ විදිහට බලන්න පුළුවන් එක. වෙන මොකුත් නෙවෙයි සතිය. පංච උපාදාන ස්කන්ධ විදිහට තමා තුළ තියෙනා වූ උපදින ධර්මත් උපන්නේ වැසුරු වෙන හැටිත් පහ වෙන හැටිත් බලන්න පුළුවන්කම සතිය. මොනම ධර්මතාවකත් ඔහු අඳුරන්නේ නැහැ. ධම්ම විජය වෙනකොට අනිත් පැත්ත. හැම එකෙම අනිත් පැත්ත වැඩ කරන්නේ. විරියක් නැහැ. අනුන්ට ගහන බලින පාප වීරිය තියෙනවා. පාපෙහි වී බලය, පාප බල ටික තියෙනවා. කෙලෙසුන්ගෙන් මිදෙන වීරියක් නැහැ. ওই විදිහට ඔබ ගලපලා බලන්න.
එතකොට දැන් සම්මා සතියට එනකම්ම ආවා. සම්මා සතිය කියන්නේ කය දැන් සම්මා සතිය අංග මේ කතා කරේ. පැටලෙන්නේ නැතුව ඇති ඔබට නීවරණ වශයෙන් අපි කතා කරා, උපාදාන විදියට කතා කරා, ඊට පස්සේ ආයතන විදියට බැලුවා ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධය, දිවට රසය. නාසයට ගන්ධය, දිවට රසය, කයට පහසය, මනසට මතකය. දැන් මේ විදියට ආයතන විදියට අපි දකිනවා. ඒ ඔක්කොම ධර්ම. ඊට පස්සේ තමයි මේ ඔක්කොම පේනවා නම් මෙන්න මේ බොජ්ජංග තමයි තුල තියෙන්නේ. බොජ්ජංග විදියට බලන්න පුළුවන්කම එන්නේ. එච්චර දේවල් පේන කෙනාට. ඊට පස්සේ ඔහුට දැන් එතනින් එහාට තියෙන චතුරාර්ය සත්‍යය. මේ සියල්ල දුකක්මයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. සංකිට්ඨ කියන්නේ එකතු වෙලා තියෙනවා. මේ පහම එකතු එකට තියෙන්නේ. එතකොට එහෙනම් පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානස්කන්ධේ දුක නම් රූපය දුකයි. වේදනාව දුකයි. සංඥාව දුකයි. සංඛාරය දුකයි. විඥානය දුකයි. රූපය කියන්නේ ඇතුළට පැමිණියා වූද ඇතුළේ පහළ වුණා වූද සියලු රූප එක්කොට රූපය. වේදනාව කියන්නේ දැනීම. ස්පර්ශයත් එක්ක හට ගන්නා වූ දැනීම. දැනෙන බව සුඛ වේදනා දුක වේදනා ඔක්කොම අයිති මොකටද? භවයට. මම නොවන ඒවා අනාත්ම දේවල්. මගේ නොවන දේ කොහොමද ඉතින් දුකට නැති? යම ඒක අනිත්‍යට නැති යමක් අනිත්‍ය නැක දුකට ඇති. යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නැක ඇති දුකටමයි. එහෙනම් දුකමයි. වේදනාව ඇති දුකට. හැඳිනීම හිතේ පහළ. ඇතුලේ එළියෙන් ඇතුලේ රූප එනකොට හිත මේක මතක් කරලා දෙනවා මේ අසවලා. මෙහෙම කරකේනා. ඒක පෞකාරයේ බාලේ ඉන්නේ කොහෙද? ඇසුරු නොකර යුතු බාලේ ඉන්නේ එළියද ඇතුලේද? එළිය බාලේ ඇසුරු බුදුන් වහන්සේත් ඇසුරු කරන්න වෙනෝනේ බාලයෝනේ නිවනට පැමිණෙව්වේ. මේ බාලයෝ તો පඬිතුෝ ඉන්නේ කොහෙවත්? ඔක්කොම බාලයෝ. මොන කොතනද දැන් බාලේ ඉන්නේ? අපිට මතක් කරලා දෙනවා අන්න අරයා මෙහෙම මගේ ණයක් ගත්ත දුන්නේ නැති කෙනා. එයා ඇසුරු නොකරොත්ද මම නිවනට යන්නේ මෙයා ඇසුරු නොකරොත්ද? ඔය මිනිහ මං ඇසුරු කරන්නේ නැහැ ආදී ඉඳලා. දැන් මං ගාව තියෙන දිට්ඨියක්, පාප දෘෂ්ටියක්, ලාමක අකුසල දෘෂ්ටියක්. දැන් මං හිතනවා මගේ මේක සංස්කාරය, මේක සිතුවිල්ල, මේක මට අනර්ථය පිණිස පහළ වූ දෙයක්. අන්න දැන් මං උපන්න කුසලෙන් මිදෙනවා. අන්න මං දෘෂ්ටියෙන් මිදෙනවා. දැන් මං කවුද ඇසුරු නොකර බාලයා? මාගේ සිත තුළ පහළ වූ මනස. මනසාචේ පදුට්ටේන. අන්න මේ දුට්ට වුණු හැටි. මන ආයතනේ කුසල්ද වේ අකුසල්ද වේ? කුසල් විදිහට වැඩ කරනවා දහමට ගැලපෙනකොට. දහම නැති වෙන අකුසල විදිහට මන වැඩ කරනවා. අනිත් ඒවා කාමාවචරද වේ? අරූපාවචරද වේ? රූපාවචරද මේ මනස කියන එක ආයතන ගැන හොඳට තේරුම් ගන්න. එතකොට දැන් අපිට හරි සරලයි. හරිම සරල වුණා හිතන එක මම හිතනවා ඔබට දැන් දැනෙන්නේ නැති. එතකොට දැන් මනස මතක් කරලා දෙනවා අපිට. ඇහැට පේනවා මනසින් මතක් කරලා දෙනවා. නොදන්න කාලේ අපි මොකද කරේ? මනසින් මතක් වෙන දෙයින් ඇස හරහා බාහිර ඇසුරු කරා. කන හරහා බාහිර අහන් හිටියා. නාසය හරහා වින්දා. දිව හරහා දිවෙන් වින්දා. කය හරහා කයෙන් පහස ලැබුවා. මනස හරහා මතකේ අරගෙන ගියා දිගට. සසරෙම අරන් යනවා. මතක? දැන් ඔබ හිතන්න අඟුලිමාල බාලයෙක් කියලා හිතුවනම් නිවන් දකින්නේ නැහැ. අයි පව් කරන කෙනා බාලයා නම් බාලයව ඇසුරු කරන්න එපා නම්. මේ ලෝකේ හොඳ ඉන්න මම නම් හිතන්නේ මට නම් අද වෙනතුරු හම්බෙලා නැහැ හොඳ කෙනෙක්. මට හම්බුනේ උත්තරමෝ 80 මහා ශ්‍රාවක මහා ශ්‍රාවික සංඝ රත්නයත් ඒ වගේ බුදුරජාණන් වහන්සේත් විතරයි. සංඝ රත්නයයි බුදුන් වහන්සේ සද්ධර්මයයි වෙනම කවුරුවත් මට හම්බුන්නේ නැහැ. මාම ගුරුවරු ඉස්කෝලේදී හැදුවා. හැබැයි මෙයා වාද ලැබුණේ නැහැ. මට ඉගෙනුවා ඒක මම පිළිගන්නවා. අධ්‍යාපනය දුන්නා. මේ අධ්‍යාපනය නෙවෙයි මම කතා කරන්නේ. ඒකේ තියෙන සමාජ අධ්‍යයනය නෙවෙයි මම කතා කරන්නේ. ඒකේ තියෙන සෞඛ්‍ය අධ්‍යාපනය නෙවෙයි මම කතා කරන්නේ. ඒකේ තියෙන භූගෝල විද්‍යාවෙන් වාණිජ මූල්‍යයෙන් ඒක නෙවෙයි මම කතා කරන්නේ. ආර්ථික විද්‍යාවෙන් නෙවෙයි මම කතා කරන්නේ. මේ කතා කරන්නේ අපි මේ සසරට වැටෙන හැටි. ඒක වෙනම එකක්. පොඩ්ඩක් කතරකට සම්බන්ධයක් නැහැ. ගෑවිලවත් නැහැ. මේක ඕන කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන්. එතකොට ඔබ දැන් තේරුම් ගන්න ඔබට යම් දවසක මේ මම මේ දැන් කතා කර ටික. ඔබ ආයිසරයක් 100 සැරයක් අහන්න. අහනකොට ඔබේ හිත කියාවේ ඇත්ත කියලා මේක. ඒ පිළිගන්න දවස මතක තියන්න. ඔබේ පෙරපින ඇතුලෙන් සක්‍රිය වෙන දවස. පින පළ දෙන්න ගන්න වෙලාව. ඒ පිනට තමයි මේ දහමට ගැළපිලා පේන්නේ. දහමට ගැළපිලා පේනකොට හිත නිවෙනවා සුවපත් වෙනවා. අන්නේ හිතට මේ ලෝකය දිහා බැලුවම එන්නේ අනේ මේ ඇයටත් මේ දහම අවබෝධ වෙනවා. අන්න මෛත්‍රිය වැඩෙන තැන. මෙත්ත සූත්‍රය ටික ලස්සනට කියලා තියෙනවා. ඒව ඉතින් වෙලාව නෙවෙයි කතා කරන්න මට. මාර්ගනේ අපි කතා කරන්නේ මේ දහම භාවිතා කරන අය පහළ වෙනකොට මේ ලෝකේ තියෙන විපත් සියල්ල දුර වෙනවා. මේ දහම තමයි දා විශාලා මහනුවරට ගියේ. බුද්ධ රත්නේ ඉදම්පි බුද්දේ රතනම් පණිතං ඉදම්පි ධම්මේ රතනම් පණිතං ඉදම්පි සංඝේ රතනම් පණිතං මේ තෙරුවන් සරණ යන හැටි. බුදුහාමුදුරුවෝ සරණ යන්නේ කොහොමද? පයින්ද? ප්ලේන් එකෙන්ද? ගෙවල් වලින්ද? නෑ. හිත සුද්ධ කිරීමයි. ධර්මය අසුර කරන්න තියෙන්නේ කොහොමද? පාඩම් කිරීමෙන්ද? නෑ භාවිතා කිරීමෙන්. පාඩම් කොට භාවිතා කිරීමෙන්. සංඝ රත්නය අසුර කරන්න තියෙන්නේ කොහොමද? ඒත් මෙහෙමයි.
තෙරුවන් සරණ යන හැටි. මේක අහගත්තම විශාලා මහනුවර සියලු රෝග අහෝසි වුණා. වෙන මොකුත් නැහැ නේ කියලා දුන්නේ. දැන් මේක කිව්වම මහගුණයි බුදුන් වහන්සේගේ අකුරත් ගුණ. හැබැයි ගුණවන්තෙක් කිව්වා. සීලවන්තයෝ කියනකොට සත්‍යයන බලය තියෙනවා. තාලේ නොදන්න කෙනෙක් ගීතයක් කියද්දි තාලේ එන්නේ නැහැ. තාලේ දන්න කෙනා කියද්දි තාලයක් එනවා. එහෙනම් දහම දන්න කෙනා, දහමේ හැසිරෙන කෙනා කියද්දි බලය එනවා. නේද? දැන් ඔබ හොඳටම දන්න දේවල් තියෙනවා. එදා භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා යම් ස්ථානික භාවනානුයෝගීව හිටියා. ඉන්නකොට එතන හිටපු දෙවියෝ, බුම්මාරු දෙවියෝ ඒ සංඝරත්නයේ වඩපු භාවනාව කරේ අප්‍රසාද වෙලා. ඒ ක්‍රමේ වැරදි නිසා යක්ෂ රූප හිස නැති හිස කඳෙන් වෙන් වූ රූපමවල බය කරා. බය කරාම මේ සංඝරත්නයේ බුදුහාමුදුරු හම්බෙන්න ආවා. ඇවිල්ලා කිව්වා මේ වගේ මහ ලොමු දැහ ගන්නවන සිද්ධිය එතන වෙනවා. අපිට කර්මස්ථානයක් දෙන්න භාග්‍යතුන් වහන්සේ. ඉතින් කරණීයමෙති සූත්‍රය කිව්වා. කරණීයමෙති සූත්‍රය අග තියෙන්නේ මොකද්ද? ඔබ දන්නවද දැන් කරණීයමෙති සූත්‍රය අග? නේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදන් අහි ජාතු ගබ්බසෙය්‍යම් පුරේති. බලන්න මේක මිල කරන්නට පුළුවන්ද? දිට්ඨිංච අනුපගම්ම දිට්ඨියකට එන්නේ නැහැ ඔහු. දිට්ඨිය කියන්නේ කොහොමද? මගේ උපදින අකුසලය සංකල්පය මට ඇසුරක් බවට පත් වෙන්නේ නැහැ. දිට්ඨිංච අනුපගම්ම දිට්ඨියක් නැහැ මට දැන්. සාස්ත්‍රවාද උච්ඡේදවාද කියන්නේ මේ හොඳයි හෝ නරකයි කියන්නේ මන් තුල පහළ වෙන සංකල්පවල තියෙන ගති. සාස්ත්‍රවාදී කියන්නේ ඇත කියලා කියන එක නැත කියන එක උච්ඡේදවාදය. මේ දෙකම සංකල්පික ගති. මොකද අපි බමුණෝයි අපි ඒව කියන ඇයිද අපිට ඕක කියන්නේ. අපි නිකණ්ඨනාමාත පුත්තගේ අයත් නෙවි. අජිත කේස කම්බලීගේ අයත් නෙවි. පකුට මච්චායන්ලගේ ඒ අය නෙවි අපි. අපි බුදුන් වහන්සේ ශාස්ත්‍රු කරගෙන යන පිරිස. එහෙනම් දිට්ඨිංච අනුපගම්ම සීලවා. අන්න දිට්ඨිය නැති තැන සීල. දිට්ඨිය තිබ්බනම් අසවල හතුරු කියවන මංගව සීලයක් තියනද? මට දිට්ඨියක් නැතිනම් මංගව සීලෙ තියෙනවා. දර්ශනේන සම්පන්න දර්ශනේ තියෙනවා මට. මොකද ආර්ය දර්ශනේ තියෙනවා. දර්ශනේ සහිතේ සම්පන්නව. කාම නෑ මට. උපදිනේම තමයි කාම කියන්නේ. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම. මේ කාමය නැත. කාමේසු විනය කියන්නේ හැසිරීම. කාම විනය කියන්නේ කාමයන් ඇසුරු කරමින් ඉන්න එක. කාමේසු විනය්‍ය ගේදන් නැවතිලා. නහි ජාතු ගබ්බසෙය්‍යං. නැවත මට උපදින්න හේතු වෙන විභවය නැත. මෙතනින් භවයේ මැරෙනකොට මට ඇසුරු වෙන්නේ දහම. දහම ඇසුරු කරනාට දහමෙන් රැකුණා. උත්තරීතර ස්ථානේ සෝවාන් සක්තුදාගාමිනං දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අනාගාමිනං ඒකාන්තෙන් පංචසුද්ධාවාසවල අරිහත් නම් පරිනිර්වාණ ධාතුවට සමවැදී නොමැරෙන තැන පහළ වෙනවා. ලෙඩ නොවන තැන පහළ වෙනවා. දුක නැති තැන පහළ වෙනවා. අපි දැන් මේ මහා දෙයක් කරලා නැවත පහළ වෙන්නේ කොයිද? දුක තියෙන තැන. ආයි මං එනවා කියන්නේ පෙරම් පුරාගෙන හරි. පතාගෙන එනවා කියන්නේ මේ දුක හොයන්නේ. දුක ඉල්ලගන්නේ. දුක තමයි එකතු කරගන්නේ. අපි පැත්තකව බුදුන් වහන්සේ කියයි නෙවි. මේ දහම අහන්න බුදුන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. බුදුන් වහන්සේ කෙනෙක් වෙන්නේ මේ තේරුම් ගත්ත කෙනා. මේ තේරුම් ගන්න කෙනා ඉන්න පුළුවන් අද වෙන තැනක, පල්ලියක, කෝවිලක, වෙන තැනක, පාරක. ඔහු මේ දහම ඇහුවද? ඔහු මේ සරණ ගියා. යාචකයෝ දහම අහලා සෝහන් වුණා. නේද? මගපල ලැබුවා. ඒ නිසා සරකාණිලා මගපල ලැබුවා. බීපු අය. ඔබට මතක තියාගන්න. ඒ නිසා මේක ඕන කෙනෙකුට මෙතනින් නවත්තලා දැන් කරපු වැඩේ වැරදනම් ඒක නැවැත්තු ගමන් මේ දහම නිකම භාවිතා වෙන ශක්තිය එනවා. ਉਹ ඒකාන්තයෙන් සසරෙන් ගැලවෙනවා. කාටවත් බැරි නෑ. හැම කෙනාටම පුළුවන්. මේ කාටවත් පුළුවන් දහමක් නේ. බුද්ධ සම්මා සම්බුද්ධ වචනේ කාටවත් පුළුවන් එකක් නේ. මොනතරම් සතුටු වෙන්න ඕනද ඔබ? එතකොට දැන් ඔබට තේරෙන්නේ නැති සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සතිය දක්වා අංග ටිකක් අපි කතා කරා. දැන් සම්මා සමාධිය. සමාධිය වෙනමද තියෙන එකටද තියෙන්නේ? පළවෙනි සමාධිය පළවෙනි අංගය. අංග හතරක් තියෙන සමාධිය ධ්‍යාන හතර. මම දෙකක් කතා කරනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජං විහෙරති. පඨමඥානය කියන්නේ ප්‍රථම දහණය. ප්‍රථමින් වෙනදී. පළමුව අපිට වෙන්නේ මොකද්ද? ඇති සැටින් දකින්නකොට. මොකද්ද වෙන්නේ? දහණ කියන්නේ මොකද? ගී දහණ කියන්නේ ගීයට සමාදින එකට. ස්වර දහණ කියන්නේ ස්වර වලට සමාදින එක. ස්වර කියන එක. ස්වර දහණ කියලා නිකන් වෙන එකක් කියන්නේ නැහැ. ස්වරනේ කියන්නේ. ගී දහණ කියලා ගීතනේ කියන්නේ. එහෙනම් ආර්ය දහණ. ආර්ය දහණ කියන්නේ මොකද්ද? සම්බුද්ධ වචනේ. සම්බුද්ධ වචනේ උගන්වන්නේ මොකද්ද? කරණීය සූත්‍රයෙන් ගන්න කාමේසු විනය්‍ය ගේද. මෙතනක් කියනවා. විවිච්ඡේව කාමේහි. අන්න කාමෙන් මිදිලා. කාමෙහි විවිච්ච කාමේ නොඇලුණා. අකුසලෙහි ධම්මෙහි අකුසලෙන් මිදුණා. අකුසල ධර්ම වලින් වෙන් වුණා. විවිච්චේව කාමේ විවිච්චේව අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාර. විතර්කේ කියන්නේ ආපු අරමුණ. විචාර කියන්නේ ඒකේ හැසිරීම. සවිතක්කං සවිචාර. ඒක තියෙද්දි අර දෙකෙන් මිදිලා. ඒක සංකල්පේ තියෙනවා. මොකද උනේ? සංකල්පයක් කියලා හඳුරගත්තා. අන්න එතකොට විවිච්ච කාම විවිච්ච අකුසල ධම්ම වුණා. විවේක ජම්පේද සුඛ මොනවයි? කයට දැන් විවේකයි. කයට වැඩ නැහැනේ. අතට පාට පොළොම ගුරු වෙන්නේ නැහැ. හිතට විවේකයි. ඇයි තව සංකල්පෙන්නේ නැහැ. ඒ මට්ටමට, ඒ මාර්ගෙදි ඒ මට්ටමට, උපරිම මට්ටමට නෙවෙයි, අවසාන මට්ටමට නෙවෙයි, සර්ව සම්පූර්ණ නෙවෙයි, ඒ මට්ටමට. හොඳට තේරුම් ගන්න. ඒ මට්ටමට හිත නිවුණා. කය නිවුණා. හිත සූපත් වුණා. ඔන්න ප්‍රථම ධානය. පළමුව වෙන දේ. දෙවෙනුව
විතක්ක ਵਿਚාර රූප සමය. මෙයා විතක්ක ਵਿਚාරය අල්ලන් ඉන්නේ මේක සංස්කාරය කියලා දකින්න මොකද්ද? අසවල හතුරු කියන්නේ සංකල්පයක්. විතක්ක ਵਿਚාර රූප සමය. ඔන්න සමවැදිලා ඉන්න. දැන් වෙනේම ඇසුරු වෙන්නේ යාට. ආපු සංකල්පේ උපන්න අකුසලේ පහ කරන හැටි. එහෙම නැත්නම් දහමේ හැසිරෙන හැටි. එකම දෙනේ. විතක්ක ਵਿਚාර රූප සමය අජ්ජත් සම්පසාදන. ආධ්‍යාත්මයේ විතරයි යන්නේ. ආධ්‍යාත්මය කියන්නේ බම්බයක් වන්න කය ඇතුළත. චේතසෝ ඒකෝදිබා. චේතනාවල හොසි වෙනවා. අරමුණු වෙන්නේ නැහැ මේ ආපු රූපේ. අරමුණු වුණොත් අකුසලේ පෞර ඇස්සෙනවා. අරමුණු වුණොත් අකුසලෙන් මිදෙනවා. චේතසෝ ඒකෝදිබාවන් අවිතක්කං අවිචාරං. අන විතක්ක ਵਿਚාරයත් අතහැරෙන අරමුණු වුණේකට. ඒ අතහැරෙනවද රූපේ නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙන අවස්ථාව. ටක් ගන්න නිරුද්ධ වෙනවා. දහම ඇසුරු වෙන්න ගන්නවා. අකුසල් සිත නිරුද්ධ වෙනවා. එතකොට සමාධි දම්පේති වන්න සමාධිය. එතකොට සමාධිය වැඩෙනකොට විතක්ක ਵਿਚාරය අතහැරෙන මොහොත. විතක්ක ਵਿਚාරය තුල ඉඳගෙන විතක්ක ਵਿਚාරයට ඇසුරු නොවන මොහොත. මේ අංග දෙකම වෙලේ සකස් වෙනවා. තර්ක කිරීම පිණිස නොවේයි. තමා දන්නවා කියලා පඬිතෙක් කීම සඳහා නොව මේ කරුණු ටික කිව්වේ. ඔබ නිහතමානීව ඔබේ ජීවිතෙන් බලන්න ඔබ මේ தත්ත්වයටපත් වෙලා ඇති. ප්‍රථම ධානයේ වඩනකොට උඩ කතා කරන අකුරක්වත් නැහැ ඉතින් කෙනෙක් එක්ක. ဒုတိ ය ධානය වඩන කොහොමවත් නැහැ. ඒක වඩන්න එන සම්මාදිට්ඨිය කොයිතරම් ඉහළට යනවද? සම්මාදිට්ඨිය මට්ටම එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ වරද දකින්න මට්ටමේ අකුරක් අතියේ ඒ වෙලාවට කතා කරන කවුරුත් එක්ක. ඔබට කවුරු හරි බනිද්දී අසවලා මට බනිනවා මේක මගේ හතුරෙක් කියලා හිතෙනවා ඔබට. නෑ මේක සංකල්පයක් සිතුවිල්ල කියලා හිතනකොට තව කෙනෙක් ඔබෙන් අහන ප්‍රශ්නයක් උත්තර එනවද ඒකට? අන්න එහෙනම් ඔබ මේ ලෝකෙන් ඔබට මොකක්වත් පහළ වෙන්නේ නෑ. ඔබ ජීවිතේ මේවා බලනකොට දහම නිර්මලව නිවැරදි දහම ජීවිතේ සක්‍රිය වෙනවමයි. ඉතින් උත්තර දෙන්න නම් ගොඩක් දේවල් තියෙනවා මම සුදුසුකම් ලබලා නෑ ඒවට උත්තර දෙන්න. ඒ කියන්නේ මේ මොහොතමදි. අපි කවදා හරි දවසක ඒවටත් අපි උත්තර ලබා ගන්නවා. ඒව කතා කරනවා. එතකොට මම ඔබ සම්මා සමාධිය අංග දෙකක් දැන් කතා කරා. ඉතිරිවක් කතා කරන්නේ නැහැ. යාට දැනෙන සැහැල්ලුව, ප්‍රීතිය දැනෙනවා. මහා ප්‍රීතියක් ওই මට්ටමට හිතාවනම් පුදුම ප්‍රීතියක් දැනෙනවා. ප්‍රීතියත් එයා දන්නවා සංස්කාර ධර්ම එකක් ධර්මතාවක්. ඒක මම නෙවෙයි කියලා නුවණ එනකොටම ප්‍රීතියාච විරාගෝ. ප්‍රීතියට තියෙන ඇලීම විරාග වෙනවා. රාගය කියන්නේ ඇලීම මැත්තේ මේක නවතිනවා. ප්‍රීතියෙන් ක්‍රියාත්මකව නවතිනවා. ප්‍රීතියාච විරාගෝ උපේක්ඛෝච විහෙරති. උපේක්ෂාවටපත් වෙනවා. සුඛංච කායන පටි සංවේදී යන්තං අරියා චික්කන්ති උපේක්ඛෝ සතිමා සුඛ විහෙරති. එයා සැහැල්ලුවටපත් වෙනවා. හතරවෙනි දැනට මේ සැහැල්ලුවත් ඔහුට දකින්න පුළුවන් ඇස. ඒ තරම් දිනු වෙනවා. මේ සුඛයත් මොකද්ද? ධර්මතාවක්. මේකත් මම නෙවෙයි. මගේ නෙවෙයි. ගිරිමානසෝ සුඛ පරිසංවේදී අස සිස්සාමේති සික්කති. පීති පරිසංවේදී අස සිස්සාමේති සික්කති. මහා සතිපට්ඨාන සූත්‍රය මුල කොහෙන් ගත්තත් එකම දේ. සාගරයේ ජලය කොහෙන් ගත්තත් එකයි ලුණු රසයි, වර්ණ එකයි, අතර ගත්තම පිළිදු පේන් එකක් ගත්තම එකක්. ඇසුරු කරලා බලමු නියම සීලය දැනගන්න පුළුවන් කෙනෙකුගේ පිටින් සීලවන්තයා ඇසුරු නොකරොත් ඔබට පේන්නේ බොරුවට. අන මායාවක්. ඇසුරු කරලා බලන්න. එතකොට තේරෙයි. එතකොට එයා දකින්න ඔහු ගාව තියෙන මේ සැහැල්ලුව ඒකත් ධර්මතාවක් සුඛය. සුඛසජ පහනයි දුක්ඛසජ සම්පූර්ණ දුකෙන් නිදහස් වෙතෙන්දී. ඒ මට්ටමට නෝ කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔහු ගාව. උපන්න අකුසල් පහ වුණා. අකුසල් කියන්නේ රාග දේශ මොහ. පහ වුණා. නූපන්න අකුසල් නූපදිනවා. ඊළඟට උපදින්න කාලයක්වත් නැහැ. එහෙනම් තියෙන්නේ දහම විතරයි. ඔහු ජීවිතේ දහම බවටපත් වෙලා. අපි අද කතා කරමින් සිටින්නේ. කතා කරමින් සිටින්නේ මේ සංස්කාර ධර්මයක් අරඹය මැදුම් පිළිවෙත. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. බවුන්නඩවා කියන මේ මාර්ග ඥාන පහල කරගන්න එක සම්මා දිට්ඨියටපත් වෙන එක. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සති සමාධි කියන ආර්ය අංග තමන්ගේ ජීවිත අංග බවට පත් කරන. මෝහ අංග වලින්, මෝඩ අංග වලින්, පාපකාරී අංග වලින් ජීවිතේ මුදවා නිදහස් කොට ආර්ය අංග බවට ජීවිතේපත් කරන එක. ඒක පුරුදු කර කෙනාට ඕන තැනක පුළුවන්. ඒකට තැනක් වෙලාවක් කලක් මාලක් නැහැ. ඔව් බොහොම පුළුවන් හැම වෙලාවෙම කෙනෙක් දැක්කම ඔහුට එන්න පුළුවන් කෙනෙක් දකින්නකොට දෙයක් දකින්නකොට රාගසිතක් ද්වේෂසිතක් කොහේ දකින්න සංස්කාරයක් මේ කනර්ථයක්. ඔහු දහම භාවිත කරනවා. ඒකට කලක් වෙලාවක් යනවද? වෙලාවක් යන්නේ නැහැ. ඒ වෙලාවේ පහළ වෙන්නේ සංකල්ප පෙන්වන මන ආයතනෙම පෙන්වන මේ බුද්ධ වචනේ. ගෙනල්ලා දෙනවා මෙන්න සංස්කාරයක්. ඒ වෙලෙමයි නිදෙන්නේ. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වල මිනිස්සු කතා කරේ නැද්ද? සරියුත් මොගලන් දෙන මහා රහතන් 80 මහා ශ්‍රාවකයෝ ඉල්ලා සිටි. මුලින් රහතන් වහන්සේලා 69 ඉල්ලා සිටි චරිත බික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි. කතා කරන්නේ නැද්ද? අස්සජි මහරහතන් වහන්සේ කතා කරන්නේ නැද්ද උපතිස්ස එක්ක? කතා නොකරන දෙක තියෙන කතා කරනවා. කතා කරද්දී අර සතිය වැඩිලා. අර සතිය විස්තර වෙලා. මහා සතිය වෙලා. නිකන් නෙවෙයි. සතියේ දෙපළක පෙන්නන ඉන්ද්‍රිය ධර්ම වල බල ධර්ම දැන් බලයක් වෙලා. ඒ කියන්නේ ඒකමයි ජීවිතය කියලා තියෙන්නේ. එනකොටම පේනවා. එනකොටම විග්‍රහ වෙනවා. ඒක වෙනම යනවා කෙනා එක්ක කතා කරන්නත් පුළුවන් කමකුත් තියෙනවා. කරලා බලන්න මේවා කරලා බලන කෙනා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. සීල සූත්‍රය මම අගට ගන්නවා.
සීල සූත්‍රයේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා මහා කෝටිත මහරහතන් වහන්සේ මහා අපේ තියෙන ආශ්චර්යයක් අපේ තියෙන වාසනාවට වෙච්ච දෙයක්. රහතන් වහන්සේ කිනම් දහමක් නෝනින් ඇසුරු කරන්නේද? දැන් සෝවාන් වෙන කුණම් දහමක් නෝනින් ඇසුරු කරන්න කිව්වම පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් එහෙනම් එච්චරමයි කරන්න තියෙන්නේ. චක්කුදාගාමී වෙන කිනම් දහමක් නෝනින් විමසන්න ඕනද කියලා අහනවා. කෝටිත මහරහතන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන්නේ. කල්පයක් වහින වැසි බින්දු අනෝරා වැසි වල වැහි බින්දු ගන්න වෙනම කියන්න පුළුවන් කියලා ඥාණයෙන් බුදුන් වහන්සේ ගෞරව කළ සාරිපුත්ත හාමුදුරුවෝ. ගෞරවයට පාත්‍රව සාරිපුත්තයන් වහන්සේ ඒ මහා උත්තම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා චක්කුදාගාමී වෙන්නත් උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ගඩයක් වශයෙන් හුලක් වශයෙන් සතක් වශයෙන් දකින්න කියලා. ඒ කියන්නේ පාප ධර්මයක් වශයෙන් ඇසුරු නොකර ඉන්නම තමයි කියන්නේ. අනාගාමී වෙන්න කිනම් දහමක් නෝනින් විමසියුතු. ඒ කියන්නේත් ඒක. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ගඩයක් වශයෙන් හුලක් වශයෙන් සතක් වශයෙන්. ඒක අනාගාමී කියන රහත් වෙන කිනම් දහමක් නෝනින් විමසන. ඒත් එච්චරම තමයි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් මෙනෙහි කරන්නේ. රහතන් වහන්සේ කිනම් දහමක් නෝනින් විමසන්නේද? අන්න එතින් උත්තරේ දෙනවා. උන්වහන්සේට කෙලෙස් නැහැ. නැති වුණත් උපාදානස්කන්ධය මෙහෙම හුරුව දැන් ඒකනේ. උත්තමයා ගොඩ උනේ ඒකනේ. අන්න ඒට ගරු කරමින් ඒක මෙනෙහි කරමින් ධ්‍යාන සම්පatti සුවයෙන් විඳින්න ඉන්නවා. අන්න දැහැන් ගත වෙනවා කියන්නේ දාම ඉන්නේ. මේක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මෙනෙහි කරමින් ඒ නුවණට ඉබේ නිරෝධ වෙන එක නුවණැසින් නිරෝධ වෙන්න සකස් කරමින් ඉන්නවා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මයක් සමුදය වුණාද ඒ නිරෝධ වීම ධර්මතාවක්. ඒක ඔබ දන්නවා. බෞද්ධනේ ඕන කෙනෙක් දන්නවා. දන්න කෙනාටයි බෞද්ධයා කියන්නේ ඔය සිතුවිල්ලක් ආවොත් සිතුවිල්ල ටිකකින් නැති වෙනවා. ඇසුරු කරත් නැති වෙනවා. ඇසුරු නොකරත් නැති වෙනවා. මොහොතේ නැති වෙන එක පේන්නේ මහා සමාධිගත වෙන අයට. නැත්තම් අපි දන්නවා සිතුවිල්ල ටිකකින් හරි නැති වෙනවා. එතකොට ඒක ධර්මතාවක්. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ නිරෝධ වීම ධර්මතාවක්. හැබැයි මෙතන කියන ඥානංචපණ මේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති. ජාතියකටපත් නොවි. අර ඥාන දර්ශන තියෙනසා ජාතියකටපත් නොවි ඇසුරු නොකොට. ඒ ධම්මචක්ක කියන කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි. කොණ්ඩඤ්ඤ උත්තමයාට මේ රජස් කෙලෙස් සහිත සිත පෙනුණා. දැන් විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි. කෙලෙස් පිළිබඳ ධම්මස පහළ වුණා. කෙලෙස් පෙනෙන ඇස පහළ වුණා. කෙලෙස් පෙනෙන ශක්තිය පහළ වුණා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. අන්න දැන් ඒ ඇති වෙන සිත නිතිවීම අයිති ප්‍රඥාවට. අවිද්‍යාවට නෙවෙයි. ඒක තමයි අර සීල සූත්‍රයේ පස්වෙනියට කියන්නේ රහතන් වහන්සේ කිනම් දහමක් නෝනින් විමසන්නේද? මම අද ඔබට සීලු ගැට තියෙන දේ ලිහුවා. මම කතා කර ටිකෙන්. එතකොට හිතන්න කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති. මොනතරම් ගැඹීරද? එතකොට අර රහතන් වහන්සේ හැම මොහොතකම උපදින උපාදානස්කන්ධය නුවණැසින් දකිමින් සිටිනවා. සමාධිගත වී සෝයෙන් ලෝකෝත්තර සුවයෙන් ඉන්නවා. ඒක ජීවිතේ. ඊළඟට දැන් ඒක කියනවා පවත්තිච්ච පණ භගවතා ධම්මචක්කේ බුම්මා දේව සද්ද මනුස්සාවේසෝ. අන්න දැන් මේ භූමිය දෙවියෝ දකිනවා. මේ දෙවියන්ට පේනවා මේ උත්තමයන්ගේ දේවල් පේන්න ගන්නවා. එතන ඉඳලා චාතු මහරජකේ ඉඳලා අකනිට්ටක බ්‍රහ්මතලයේ දක්වා 21ක් තල ගැන ඒ උත්තමයන් වහන්සේ සඳහන් කරනවා. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඔක්කොගෙම සාදුකාර මේ කෙනා ගැන මේ தত্ত্বය ගැන පැවතුණා කියලා. එතකොට ඔබ සීලවන්ත වෙනකොට ඔබ ගැන දෙවියෝ දන්නවා. හැබැයි ඔබ හොර සිල් නෙවෙයි පිටින් පෙන්වන මායාකාරී විකෘති සීලෙන් නෙවෙයි ආධ්‍යාත්මික හිත සුද්ධ කිරීමෙන් ඇතිවෙනා වූ ආර්යකාන්ත සීලයේ ලෝකෝත්තර සීලයට එනකොට දෙවියෝ ඔබ වටා රොද බඳිනවා. පිංගන්න අමනුෂ්‍යව වට අරොද බඳිනෝ පිංගණ්ඩ ඔබ සාදු කිව්වත් ඔබට සාදු කියා අමනුෂ්‍යෝ දිව්‍යගත වෙනවා දිව්‍යයන් බවට පත් වෙනවා අමනුස්සානම් පියෝ හොති කියන අමනුෂ්‍යයන්ට ඔබ ප්‍රිය වස්තුවක් වෙන්නේ ඔබට වැන්දම වුන් සසරින් ගැලවෙන නිසා ඔබට වැන්දම වුන්ට ඥාන පෙරපින් පළ දෙන්න මේ පටන් ගන්න නිසා මේ ලොකු දෙයක් කියන්නේ ඒක ඊට වැඩිය විස්තර විය යුතුයි නමුත් මම කතා කරන් යන්නේ මාර්ග ඥානය නිසා මම ඒකට කාලය ගන්නෙ නෑ එතකොට අපිට කරන්න තියෙන එක වැඩක් කරද්දි වෙන දේවල් තමයි මම මෙච්චර දැන් කතා කරේ සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වා ආර්ය අංග ටික මොකද්ද පළවෙනියන්නේ අපි බලන්න අපේ ඇහැට රූප පේනවා අපේ ඇහැට කියන්නේ ඇහැට රූප පේනවා ඒක සින් ධර්මතාවක් කනට ශබ්ද ඇහෙනක මොකද මම ශබ්ද ඇදලා ගත්තයි නෑනේ කනට ශබ්ද ඇහෙනවා ශබ්ද තියෙනවා ඇහෙනවා ධර්මතාවක් නාසයේ තියෙනවා ගන්ධය තියෙනවා දැනෙනවා ඒක ධර්මතාවක් දිවේ ගෑවෙනවා දිවෙත් එක එකව මතු වෙනවා නිකන් ඉද්දිත් ඔය මැලියන් අරෝමය මතු වෙනවා ඒවත් දැනෙනවා ලේ දත් වලින් ලේ එනවා ඒ ලේ රහ දැනෙනවා ඉතින් එක එක මම කියන්නේ තියෙන ඒවා ඊට පස්සේ පිටින් දෙයක් දිවේ ගෑවම ඒකත් දැනෙනවා එතකොට නේද ඒක ධර්මතාවල් කය යමක් ගෑවෙනකොට හීතලක් අවුවක් රසණයක් කුෂ්ණයක් නේ දැනෙනකොට ඊළඟ යමක් ස්පර්ශ වෙනකොට අපිට එක එකව දැනෙනවා ඒව ධර්මතාවල් මනසේ මතකයක් ධර්මතාවක් දැන් ඇහැට රූප පේනකොට ඇස රූප කියන්නේ චක්කු ඇස රූප චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති මේ දෙන්න ඉපදීම අන්න උප්පජ්ජති කියලා කියනවනේ ඇස රූප පේනකොට මේ දෙන්න පහළ වෙලා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන විඥානයත් එක්ක පහළ වෙලා මේ තුන් දෙනා
මෙන්න මේකට කියන ස්පර්ශය. මේක තමයි පහළ වීමක් කියන්නේ. අවස්ථාවට පහළ වීමක්. වචනේ අර්ථය හොඳට තේරුම් ගන්න මේ පහළ වීම. ඇසට පේන. කනට ඇහෙනකොට පහළ වීම. සෝතංච පටිච්චසද්දේ උපජ්ජති. සෝත විඥානං. මේ පහළුනේ විඥාණය. විඳවීම මේ පහළ වෙන්නේ. දැන් ඔබ විඳවන්න පටන් ගන්න. ඕනනම් මේ විඥාණය අවබෝධ කරගන්න පුළුවන්. දකින්න පුළුවන්. මේක සංස්කාරය. මේක සිත වෙලා. මේ ඇස රූපේ ගැටෙනවා. ඔබට කවදාවත් නොදකපු දෙයක්. ඔබට දකින්න පුළුවන් ඔබ තුලින්ම. ඇස රූපේ ගැටෙනකොට ඔබ ඇත්ත දේ මෙනෙහි කරනවා. මේක තමයි සත්‍ය ඥානය කියන්නේ. මේ ඇස රූපේ ගැටෙනවා. ආයතන විදියට බලනවා. මේ ඇස රූපේ ගැටෙනවා. ගැටෙනකොට මේ හිත තුලයි මේක පහළ වෙන්නේ මේ සංකල්පේ. අසවලා මගේ හතුරා. මේ ගමරාල මගේ හතුරා. මගේ ණය අරන් නොදුණු කෙනා. මාව අසහනයටපත් කරන මාව කෝප කරන මම පව්කාරී කරන මගේ මේ සිත පහළ කරලා දුන්නේ මගේ මන ආයතනේ. අන්න මන හඳුනගත්තා. මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ට මනෝමය මනසාචේ පදුට්ටේන. අන්න දුෂ්ටුණු තැන මට පව් කරන්න මනස උදව් වෙන තැන. මනසාචේ පසන්නේ නැ. මට මනස උදව් වෙන තැන නිවෙන්නේ මේක සිතුවිල්ල කියලා දකින්න තැන. පසන්නේ නැ. හේවණල්ල බර නැහනේ. මම ගිහිල්ලා වැටුනොත් ඔය මේ වීදුර කුඩු මාත් කුඩු. මගේ හේවණල්ල වීදුරට වුණොත් වීදුර කුඩු වෙන්නේ නැහැ. අර හිත දැන් හිතට ආපු කෙලෙස්පතේ බරයි අර වීදුරුට මම වැටුණා වගේ. පසන්නේ නැ. පදුට්ටේන. දැන් අර හේවණල්ල වැටුණා වගේ පසන්නේ නැ. හරීම හැල්ලුයි හිත. හිතට අරසවලා හතුර කියලා හිතනකොට අන්න අර වීදුරුට වැටුණා වගේ බරයි කරත්තේ හරකාගේ කරත්තේ බඩු පැටවුවා වගේ. දැන් අපිට බරයි. නෑ මේක සිතුවිල්ලක් කියලා හිතන අර බර අඩු වෙනකොට හිසේ තියාපු බර බිමින් තිව්වාසේ අතේ ළඟ හිටපු බර බිමින් තිව්වාසේ හිසේ තිබෙන බරක් හිසෙන් බිම තෙබුවාසේ බලන්න මේවා කරලා කරනකොට ඵලය කියන්නේ කරන එකනේ. අපි දොදොල් හදන්න ඉස්සෙල්ලා දාන්නේ පොල් කිරි හට්ටියට සීනි පිටි ටිකක් දාලා කාල් ගන්න. එතන දොදොල් නෑනේ. හැබැයි මේක දොදොල් කියලා හිතාගෙන අපි කාල් ගන්නවා. කවුරු හරි ඇවිල්ලා මොනවද කරන්නේ? තාම පොල් කිරි තියෙන. දොදොල් නෑනේ. හැබැයි අපි නැති එකක් කියන්නේ. නැති එක ඉස්සරහට මතුවෙන්නේ. එහෙනම් ඵලය මතුවෙන්නේ ඉස්සරහට. දැන් කරන්න තියෙන්නේ කුමක්ද? ආපු කෙලස් ටික දහමට ගලපන එක. ඵලය මතුවෙන්නේ ඉස්සරහට. ඉස්සරහ කියන්නේ ඔබ ඉස්සරහට නෙවෙයි වෙලෙම. අර උපමාවෙන් අර චුට්ට ගත්තට ඉතින් ටික ගන්න බෑ. සමස්ත උපමාවකින් සියල්ල ගලපන්න බෑ. එහෙනම් බුදුන් වහන්සේ කෙනෙක් පහළ නොවන නම් මම මේ දහම දන්නේ නෑ. මම ඔබ හමුවට එන්නේ මේක කියන්න විතරයි. වෙන මොකුත් මම කතා කරන්නේ නෑ. මට මොකටද? මම මුල මෙලෝ ප්‍රවෘත්තියක් බලන්නේ නෑ. කිසි දෙයක් බලන්නේ නැහැ, අසුරු කරන්නේ නැහැ, මොකක් පත්‍රයක්වත් බලන්නේ නැහැ, අකුරක් බලන්නේ නැහැ. මම බලන්නේ ත්‍රිපිටකේ. මට ඊට වඩා මහමෙරක් නැහැ තවත්. ත්‍රිපිටකයේ තරම් සත්‍යක් මේ ලෝකේ නැහැ. පාඩම් මට. මම මේ පාඩමට ගරු කරනවා. මගේ පෙර සංසාරේ මට මේව උගන්වපු මගේ ගුරු පින්වත් සංඝරුවනට. මේ ආත්මේ මට මේක පුරුදු කරපු පින්වත් සංඝරත්නයට පින් දෙනවා. හැමතිස්සෙම මම පළමුව වඳින්නේ උන්වහන්සේලාට. බුදුන් වහන්සේගෙන් ධර්ම රත්නයෙන් පසු උන්වහන්සේලාට. බත් කන්න ගතින් මම වඳිනවා. මොකද උන්වහන්සේලාට වඳින්නේ සංඝරත්නයට. මම මෙතෙන්ටපත් කරාට. ත්‍රිපිටකේ පුරුදු කරාට මට. ගාථාවේ පදාර්ථ තුන් ගිහි සහ පැවිදි උතුමන්ට ඔබත් කවදා හරි දවසක කෙලෙහි ගුණ සලකන්නේ ඔබ මේ ඵලයට මේවා භාවිතා වෙන දවසට කෘත ගුණ වේදී වෙන්නේ 18 නැත්නම් අකෘතඥයි කෘත වේදී වෙන්නේ 18 ඒක තමයි බුදුන් වහන්සේගේ මේ අපි දහම මුලට එනකොට සෝවාන් එනකොට අයින් වෙන ධර්ම ටිකක් තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවෘත පරාමාස සක්කාය දිට්ඨිය කියන්නේ ඔබ මේ පව් ටික අයිතියෙන් ඇසුරු කරන එක පංච උපාදාන ස්කන්ධය අවිද්‍යාවෙන් ඇසුරු කිරීම සක්කාය දිට්ඨිය එතකොට එහෙම ඇසුරු කරනකොට අපිට බුදුහාමුදුරුවෝ ඇසුරු වෙන්නේ නැහැ. පවුනේ ඇසුරු වෙන්නේ. පව් කරන තැන බුදුන් වහන්සේ නැහැනේ. පවෙන් ගැලවෙන තැන බුදුන් වහන්සේ වැඩ ඉන්නේ දහම විදියට. දැන් තේරෙනවද? එතකොට ඔබ බුදුන් වහන්සේට කරු කරා වෙන්නේ කොහොමද? ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධම් පූජේ මේ ප්‍රතිපදාව ඉන්නකොට. භාවිතා කරනකොට එහෙනම් දැන් ඔබ දහම භාවිතා කරන සෝවාන් වෙනකොට බුදුන් වහන්සේට කරු කරාමයි. අන්න සක්කාය දිට්ඨිය තියෙන තැන නිරෝධ වෙන තැන විචිකිච්ඡාව නැති වෙනවා. බුදුන් වහන්සේට ගෞරවය පහළ වෙනවා. ශාස්ත්‍රීය ගෞරවය පහළ වෙනවා. සක්කාය දිට්ඨිය නිරෝධ වුණොත් විතරයි විචිකිච්ඡාව නිරුද්ධ වෙන්නේ. නැත්නම් විචිකිච්ඡාව තියෙනවා. බුදුන් වහන්සේ කියන සැකේනේ බුදුන් වහන්සේට ගෞරව නොකිරීම තියෙනවා. ගෞරව නොකළා වෙනවා. සීලවෘත පරාමාස ඔබ හිතන් ඉන්නවා මම සීලයක් තියෙනවා මම මේ බොරුවට අනුන්ට පෙන්නම් මම සිල්වතෙක් කියලා. ඔබ ඇතුලේ අපාගත ධර්ම ටිකක් තියාගෙන අර සීල වෘතයන් ඇසුරු කරනවා. දැන් ඔබ එක ක්ෂණිකව සිත පහළ වෙනකොට අසවලා හතුර කියලා හිතන මේක සංස්කාරය මේක සිතුවිල්ල. මට අනර්ථය පිණිස පහළ වූ දෙයක් කියලා හිතනකොට සක්කාය දිට්ඨියත් නිරුද්ධියට යනවා. අක්‍රිය වෙනවා. අයිතිය නිරුද්ධ වෙනවා පවේ. බුදුහාමුදුරගේ ගෞරව ශාස්ත්‍රීය ගෞරවය පහළ වෙනවා. සීලවෘත පරාමාස වෙනුවට ආරේකාන්ත සීලය වැඩෙනවා. කාමරාග පටිග වලට පහර දෙන්න ගන්න එතන ඉඳලා ඒ අවබෝධයෙන් දිගටම භාවිතා කරන්න කාමරාගය කාමයන් කෙරෙහි ඇලීම කාමරාග කියන්නේ පටිග කියන්නේ දැඩිව අල්ලන ස්වභාවයන් අතහරින්න බැරි ගැටෙන ස්වභාවයන් මේවා කැඩෙනවා දැන් දහම දන්න සෝවාන් මාර්ගින් ඉන්න කෙනා පහර දෙන්නේ කෙලෙස් වලට පහර දෙන කෙනා තමගේ හිත සුද්ධ කරනකොට කෙලෙස් ධර්ම අඩු වෙවි සෝවාන් සක්‍රුදාගාමි වෙවි ඒ කෙලෙස් බල අඩු වෙමින් අනාගාමි වෙද්දී ඔය ඕරම් භාගී සංයෝජන හේවත් කාම ලෝකයක බැඳීම් ඇති කරන සංයෝග ධර්ම පහම කැඩෙනවා මොනවද
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවෘත පරාමාස කාම රාග පටික කියන සංයෝග ධර්ම කැඩෙනවා. නිවිසූපත් වෙනවා. එතකොට යන්න ආගාමී. දැන් ඒ කාම ලෝකේ ගමන ඉවරයි. එහෙම ඉන්නකොට ඒ දහම ඇසුරු කර කර ඉන්නකොට අර දහමට ගලප ඉන්නකොට එකපාරටම සසර පුරුදු නිසා ඇතිවෙනා සීල පළහිලා උදේවා සියල්ලම කෙලෙස් සියල්ල නැති වෙනවා. අපි දන්න උද්ධම් භාග්‍ය සංයෝජන කියලා අරූප රාග රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා සංයෝග ධර්ම තියෙනවා. සසර සම්බන්ධයත් එක්ක එනවා. ඒවා සියල්ල මේ මොහොතට නවපව් කරන්න රැස් වෙන දේවල් අත්හරිනකොට අරව ටික දවසක් යද්දී ඒවා දිරලා කැඩිලා නැති වෙලා හොසි වෙලා යනකොට සියලු කෙලෙසුන්ගෙන් මිදුනාමයි රහතන් වහන්සේමයි. මේ දේශනේ නැවත 100 සැරයක් හරි අහන්න එක සැරෙන් අවබෝධ වෙන්නේ පොඩ්ඩයි. තව අහන්න මේක ජීවිතෙන් දකින්න පුළුවන් වෙයි. මම ඉල්ලීම කරන්නේ මේ ව්‍යසනෙන් බේර ගන්න පුළුවන් ඔබටමයි මේ ලෝකේ. මේ එන්න තියෙන සියලු විපත් තියෙනවා නම් ඔය අනාවැක කීපුවා ඒ සියල්ල බොරු කරන්න පුළුවන් ඔබටමයි. ඒ ඔබ ධර්මානුකූල වීම මේ සියල්ලම හිස් පුස්සක් වෙලයි. ඒ මේ ධර්ම රාජ්‍ය කියන්නේ මිනිසුන් සූපත් වෙන එකමයි. මිනිසුන්ට උදව් කරන එකමයි. එදාට ඔබට තේරෙයි අනේ පිළිසිටු. ඔක්කොම බුදුන් වහන්සේට ජේතවනාරාමේ පූජා කරලා කායන් හොද්දෙක්ක බච්චනකොට දෙවගණක් ඇවිල්ලා ඇහුවේ. ඔය කායන් හොද්දෙක්ක මොකද කන්නේ කියලා. ඒ දෙයියෝ නිකන් කටවරද්ද ගත්තා. මගේ මේ සීලය මට වටිනවා කිව්වා මේ ඒ සියලු දේපලට වැඩිය. අනේ පිළිසිටු කිව්වේ. දැන් ඔබට මතක් වෙයි ඔබ කැමති කෙනෙක් දෙයක් දෙනවට ඔබට දාන පාරමිතාව. වෙන කෙනෙක් දාන පාරමිතාව ඔබ කවගෙන් හරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ කවුරුත්. ලෝකේ කවුරුත්. මේ ඉන්න ලෝකේ සියලු දෙනාම දෙවියෝ පින් බලාපොරොත්තු වෙනවා ඔබ දේපල බලාපොරොත්තු වෙනවා. සල්ලි බලාපොරොත්තු වෙනවා. මේ ගෞරවය බලාපොරොත්තු වෙනවා. මොකක් හරි බලාපොරොත්තු වෙනවා. නේද? ඔබට මේවා අතහැරෙනකොට මේ කෙලෙස් අතහැරෙනකොට ඔබට තේරෙයි ඔබ දෙයක් බලාපොරොත්තු වෙනකොට ඔබට දෙන කෙනාට ඔබට ගෞරවයක් එනවා නම් ඔබ දෙන කෙනෙකුට දෙයක් දෙනකොට අනේ මට ඔහුගෙන් ගෞරවය ලැබෙන ඔහු සූපත් වෙනව නේද? අන්න එතෙන්දී ඔබට මතක් වෙයි අපේ වෙස්සන්තර මහ රජුරෝ මොනතරම් උත්තරීතරද ඒ බුද්ධ චරිතය මවන්න බුද්ධ චරිතය මතු කරන්නේ දා වෙස්සන්තර මහ රජුරෝ සියල්ල දන් දීලා ලෝකෙන් ලැබපු ප්‍රශංසාව බුද්ධත්වයේ කර අරන් එන ශක්තිය. කෙලෙහි ගුණ නොදත් මිනිස්සු මේවට බැන්නට කෙලෙහි ගුණ දන්නේ දහමින් නැහැ නොදන්න අය ඉතින් කොහොම බහින කෙනෙක් කරන්නේ කාටවත් බහිනවා. හැම ආගමික නායකයටම අපහාස කරන්නේ මෝඩයෝ. කොහෙන් හරි නිවෙන ක්‍රමයක් ලෝකේ තියෙනවා නම් ඒකට අපි ගරු කළ යුතුයි. අමුතු ගෞරවයක් ඕනේ නැහැ නොබෙන හිටියම ඇති. දැන් ඔබ මේ වෙස්සන්තර මහ රජුරුවන්ගේ චරිතය දිහා බැලුවාම ඔබට හිතෙනවා ඔබට දෙයක් දුන්නම ඒ දෙන කෙනා කෙරෙහි ඔබට ප්‍රසාද සිතක් එනවා නම් ඔබ දෙයක් දුන්නොත් ඔබටත් ඔහුගෙන් එනවා කියලා. ඔන්න ඔබ අත්හාරම් උපමං කතා මට උපමා කරලා බලන්න. තමාට උපමා කරලා බලන්න. අන්න එදාට ඔබට හිතෙයි අනේ මං පොඩ්ඩක් දෙන්න ඕන. මම මේවා දාලා මැරිනවනේ. මැරිලා ගිහිල්ලා රත්තරන් ගොඩේ තොදෙයි ඉපදුනේ. බල්ලෙක් වෙලා. බල්ලෙක් හරි වුණා ලොකු දෙයක් අවීචිනෝ ගිහිල්ලා. හැබැයි බල්ලා කන්නේ වැලි ගොඩේ දාගෙන. පිගානට දුන්නත් බල්ලම ඇල්සේෂන් වුණා බල්ලෙක්. වල්සේෂන් වුණා බල්ලෙක්. මතක තියාගන්න මේ උතුම් මනුසාත්ම ලැබුණේ උසස් ගුණධර්ම දිනු කරන්නටයි. මනං උසතිති මනුස්ස. ඉතින් අද මම හිතනවා ඔබට මේ ඔබ මොනතරම් හිතට සතුටක් එනවද මේ ටික පුළුවන් වුණොත් කියලා. දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ සිතේ ශ්‍රද්ධා රූප. ශ්‍රද්ධාව මුල් කොටෙන්නා වූ චිත්ත රූප. වීරිය මුල් කොටෙන්නා වූ චිත්ත රූප. අනේ මට මෙහෙම ඉන්න ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. මේක පිටින් අවකාශ ලැබීමෙන් ලැබෙන එකක් නෙමෙයි. පිටින් අවකාශ ලැබෙන්නේ නැහැ කහටවත්. රට්ටපාල කුමාරයා බුදුහාමුදුරු සරණ යන්න අම්මා තාත්තට ඇවිල්ලා කිව්වා බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙලා මට බුදුහාමුදුරු සරණ යන්න දෙන්න. අම්මා තාත්තා කිව්වේ පිස්සුද මෙච්චර දේපලක් තියාගෙන මේ මහ රත්තරන් කන්දක් තියාගෙන. අපෙන් පස්සේ උඹට නෙමේවා. මහ රත්තරන් කන්දක් ගොඩ ගැහුවා. රට්ටපාල කුමාරික ඕක ගිහිලා දාන්න ගංගානම් ගඟට මට ඔය ඇති වැඩක් නැහැ. මට බුදුන් වහන්සේ ඕනේ. පෙර සසර පුරුද්දෙන් ඔහු කතා කරන්නේ. නොදුන්න තැන ඔහු උපවාස කරා. කෑමේ නැතුව හිටියා. මෙදි ලබා ගන්න උපාය මල්ලේදී කතාව ඔබ දන්නවනම් දැන් එතනින් එහාට කතාව ගලප ගන්න. බුදුන් වහන්සේ කිව්වනේ අම්මා තාත්තා කැමැත්ත අරන් එන්න පැවිදි වෙන්න. ඒක නිසා තමයි අම්මා තාත්තා කැමැත්ත ගන්න කතා කරාම අම්මා තාත්තා අවසර නොදුන්නේ. අවසානයේ යාළුවෝ කිව්වා මෙයා නොකා හිටියොත් දින ගාන මැරිලා වැටේ දැන් මැලවිලානේ. මැරුණොත් ඔහු දකින්න වෙන්නේ නැහැ. ඔහු පැවිදි වෙලා කොහේ හරි හිටියොත් හැංගිලා හරි බලන් එන්න පුළුවන්. කියලා යාළුවෝ හරහා පෙරපින පළ දුන්නා. කුල යාළු කුමාරයෝ හරහා මේ ප්‍රකාශ දෙවියන් ලැබෙනවා අම්මා තාත්තා හිතුව ඇත්ත. මේ මිනිහා නොකා මැරුණොත් අපි බලට දැම්මට පස්සේ මෙයා නැවත දකින්න වෙන්නේ නැහැ. මේ මිනිහා කොහේ හරි බුදුහාමුදුරුවෝ ළඟ හරි පැවිදිලා හිටියොත් අපිට දැකලා එන්න පුළුවන්. හිතලා යන්න අවසර දුන්නා. කොහොමද උපවාසයක් කරලා ලැබීම ලැබුණ මෙල්ල කාම ලෝක මිනිස්සු ඒ වගේ නෙවි රටපාල උඩ පැනගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගියේ. දහමහල උන්වහන්සේ ගියේ හිමාලයට. මම කෙලෙස් නැසල මිස මෙහෙට එන්නේ නැහැ කියලා. කෙලෙස් තියන් ඉන්නේ නැත කියලා.
මතක තියාගන්න. කොයිතරම් ආදර්ශයක් දීපු අයද. දහම අහපු දහම තේරුණු අය හුදකලා වෙනවා. පුළුවන් තැන්වල හුදකලා වෙනවා. බැරි අය ඉතින් ඒ ඉන්න ස්ථානවල ධර්මානුකූල ජීවිතය ගත කරනවා. නකුල මාතල නකුල පිටුල වගේ. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති. ඔබට පුළුවන් නම් මේ ඇහැ රූප ගැටෙනකොට හිත අසුද්ධ වෙන හැටි දැකගන්න. කනට ශබ්ද ඇහෙනකොට හිත අපිරිසිදු වෙන හැටි දැකගන්න. ඔබ අයිති ඔබ උත්තමෙක්. ඔබ සමාධිගත වෙන කෙනෙක්. ඔබට මෙච්චර කල්ුණු අනර්ථය දකින්න කෙනෙක්. ඔබට දිවට රසයක් දැනනකොට ඔබේ හිත ඔබට කියන දේවල් ඔබට පේනවා නම්, නාසයට ගන්ධය දැනෙනකොට ඔබට හිත පහල කරලා දෙන කෙලෙස් පේනවා නම්, ඔබට මනසට මතක් වෙන මේ කුණු රූප මොකද මේව සිතුවිලි මේ සිතුවිල්ල තියෙන දෙයක් විදිහට ඇසුරු වෙන මේ විකාරය ඔබට පේනවා නම් ඔබ නිදහස්. ඔබ හරි සුවපත්. ඔබේ ලේ පිරිසිදුයි. අමුතු නිරෝගීකමක් ඕනේ නැහැ. කර්ම ඵල දෙන්න කර්ම අවශ්‍ය වෙනවා. ගොඩක් ඒවා. මේ මහා බලයක් මේ කතා කරන්නේ. ආයුරාරෝග්‍ය සම්පත්තියක්. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අප්පමාදේන සම්පාදේත. මේ සම්පාදනයේ දේ අප්‍රමාදීව දකින්න. මේ සකස් වෙන දේ අප්‍රමාදීව දකින්න. දාමට ගලපන්න. උන්වහන්සේ වෙන මොකුත් ඉල්ලුවේ නිමාය ධම්මානු ධම්ම පටිපත්තිය අබුද්ධම් පූජේමි. බුදුන් වහන්සේට කරන ඉහළම ගෞරවය ප්‍රතිපදාවේ හේවත් මාර්ගයේ වඩන එකමයි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මම් පූජේමි ධර්ම රත්නයට කරන ඉහළම ගෞරවය නම් දා මාර්ගයේ ඉන්න එකයිද ඵලයට ආපු දවසනේ ලෝකෙට කතා කරන්නයි ඉන්නේ. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංගම් පූජේමි සංඝ රත්නයට කරන ඉහළම ගෞරවය ඵලයට එන එකමයි. ඔබේ කෙලෙස් අස්කරන එකමයි. එහෙනම් බුදුන් වහන්සේලා ඉල්ලා සිටියේ මොනවද? බුදුනේ මොකටද? ඔබට නොපෙනෙන ධර්ම ටිකක් ඔබ තුල තියෙන ඔබ සසරට ඇදලා දාන ධර්ම ටිකක් ඔබ තුල තියෙන ඒ රාග දේශ මොහ නැමැති අකුසල මූල. අන්න ඒක පෙන්වන්නේ. ඒක ඔබට පේන්නේ නැහැ. බුදුන් වහන්සේ කෙනෙක් නැත්තම් මේ ධර්ම දැනගන්න විදියක් නැහැ. කියලාත් බැරි එකේ. දේශනා කරලා තුන්වහන්සේට ගරු සම්පන්නව කියලාත් දේශනා කරලාත් බැරි එකේ. දැනගන්න විදියක් වෙන්න තියෙන්නේ. ඒ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් ලොව පහළ වීමෙන්මයි මේ අවිද්‍යාවෙන් මිදෙන මඟ ලෝකෙට හෙළි වෙන්නේ. පසේ බුදුරන් වහන්සේ දහම් දෙසන්නේ නැහැ. ඒ සමාජ යුතුයකම වෙන්නේ නැහැ. එතකොට ලෞතර බුදුන් වහන්සේ කෙනෙකුට උන්වහන්සේ සරණ ගිය මහා රහතන් වහන්සේලාගෙන් වෙන ශාසනික මෙහෙවරෙන්මයි මේ ඔබගේ සංසාරේ දුක් කඳ අහෝසි වෙලා නිවනටපත් වෙන්නේ. මං හිතනවා අද දවසේ ඔබ ධර්ම ශ්‍රවණය කළා. මගපල ලබන හැටි, සෝවාන් වෙන හැටි, සකෘදාගාමී වෙන හැටි, අනාගාමී අරිහත් වෙන හැටි ඔබ ආද ඉගෙන ගත්ත ධ්‍යාන සම්පatti කියන්නේ මොකද්ද? මගපල ලබනවා කියන්නේ මොකද්ද? ධ්‍යානගත වෙනවා කියන්නේ බුද්ධ වචනයට සමාදිනක. මගපල ලබනවා කියන්නේ කෙලෙස් නැති වෙන එක. මේ ධ්‍යාන වල ඉන්නවා කියන්නේ බුද්ධ වචනේ භාවිතා කරමින් ඉන්න එක. ඉන්න බාහිර අතාරිනකොට ඉන්න ලේසි. බාහිර ඉන්නකොට එක්තරා ගානකට ඉන්න පුළුවන්. කොහොමත් එහෙමයි. ඩ්‍රයිවර් කෙනෙකු පිට කහනකොට ගෙදරින්දි වගේ පිට කහ ගන්න බෑ. හැරිලා පිට ගැහුවොත් වාහනේ ගිහිල්ලා එනේනෝ කණ්ඩියක. එතකොට අපිට තේරෙනවා මම මේ උපමාවෙන් ගන්න බලන්නේ මේවා ඉතින් සුදුසුම උපමාවල් නුනත් දැන් ඔබ පැත්තකට වෙලා හුදකලා වෙලා සියල්ල ඇතලා දහමම භාවිතා කරන කාලේ ගතොත් ඔබට මේක හරි ලේසි මහා දැහැනකට යන්න පුළුවන්. හැබැයි ඔබ ජාමාජි ඉඳන් කරොත් පුළුවන් වෙන්නේ. ඩ්‍රයිවර් පිට කහන්නේ කොහොමද? සිග්නල් එකක් දාන්න අත බලාගෙන ෂර්ට් එක ඉරාගෙන තමයි පිට කහන්නේ. නේද? පිට කහනවා ඉතින් සීට් එකට හේතු වල ඉඳලා දාඩි දානකොට පිට කහනකොට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා පිට කසනවා. කසන්නේ කොච්චර අවධානවත් තියන්ද? ඒ වගේ සමාජ දෙකින කරනකොට එක්තරා ගානකට පුළුවන්. හොඳටම පුළුවන් වුණාම හොඳටම පුළුවන් වෙයි. ඉතින් අද දවසේ සීල ධර්ම කරුණු මම ප්‍රාර්ථනා කරනවා තුන් ලෝකයාට හිතසුව පිණිස වේවා කියලා. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් ලැබුණු අසිරිමත් භාවය, මේ ලෝකෙට පහළ වූ ඒ උතුම් ධර්ම රත්නයේ සංඝ රත්නයේ අසිරිමත් භාවය මේ මොහොතේ ලෝකෙට ජනිත වේවා. ඒ බලයෙන් මේ එන්න තියෙන විපත් ව්‍යසන සියල්ල දුරු වේවා. මේ රෝග පීඩා සියල්ල දුරු වේවා. මේ සියලු ආනිසංසය ධර්ම ශ්‍රවණෙන් තුන් ලෝකයේ රැස් කළා වූ පුණ්‍ය ශක්තිය ධර්ම දේශනාවකට මම රැස් කළ පින්කමත් ඒ ප්‍රාර්ථනා තුලින් උපදගත් පුණ්‍ය ශක්තියත් ඒ සියලු මෛත්‍රීගත කරුණු දේශනා කිරීමෙන් රැස් කළා වූ පුණ්‍ය ශක්තියත් එක්කොට අප තථාගත ශාන්තිනායක ලෞතර මාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීලම තිලෝගුරු මාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේ සියලු පින් උත්තම ගෞරව පූජාවක් වේවා.